11 ඉතිහාසය 4වෙනි පාඩම ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ බලමු මුලින් ඉඳලා මොනවද ප්‍රතිසංස්කරණ කියන්නේ? ප්‍රතිසංස්කරණ කියන්නේ මොනවද කියලා. ප්‍රතිසංස්කරණයක් කියන්නේ සරලව කිව්වොත් යෝජනාවක්. ප්‍රොපෝසල් එකක් නෙමෙයි. යෝජනාවක් කියන්නේ මේක හරි නෑ අපි අලුත් එකක් ගේමු. එහෙම නැත්නම් මක්කරි මේකට වඩා මේක හොඳයි කියලා ඒ වගේ යෝජනාවකට අපි කියනවා ඒ වගේ යෝජනාවක් කරලා කරන දෙයකට අපි කියන ප්‍රතිසංස්කරණ. ඉතින් මේ පාඩම යන්නේ බ්‍රිතාන්‍යයෙන් අපිට ගෙනාව ප්‍රතිසංස්කරණ. ලංකාවේ කියන්නේ බ්‍රිතාන්‍යෝ 1815 ලංකාව අල්ලගන්න කලින් ලංකාවේ තිබ්බ පාලන ක්‍රමයට අපි කියන රාජාණ්ඩු පාලන. ඒ කියන්නේ රජෙක් මූලික වෙලා කරන් ගිය ආණ්ඩු ක්‍රමයක්. එහෙම නැත්නම් රජෙක් තමා රජා මූලික කරගෙන රට පාලනය කරන් ගියා හින්දා ඒකට කියන රාජාණ්ඩු පාලන ක්‍රමය. කියන්නේ 1815ට කලින් ලංකාවේ පළවෙනි රජා විදිහට ඉතිහාසයේ පුතලකින් පණ්ඩුකාභය රජතුමා කියලා. පණ්ඩුකාභය රජතුමා ඉඳලා ශ්‍රී වික්‍රම රජතුමා වෙනකන් රජෙක් මූලික කරන් රට පාලනය වෙච්ච හින්දා ඒකට කියනවා රාජාණ්ඩු පාලන ක්‍රමයක් කියලා. හැබැයි 1815 සුදු ලංකාව අල්ලගත්තට පස්සේ ඉතින් උඩරට ගිහිල්ලා පාලනය කරාට පස්සේ ලංකාවේ පාලන ක්‍රමය වෙනස් වුණා. අපි ඒකට කියන ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ පාලන ක්‍රමයක් බවට පත් වුණා. එන ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණයක් මගින් ආණ්ඩුවක් මගින් රට පාලනය වෙන්න පටන් ගත්තා. ඉතින් ඔය 1815න් පස්සේ ලංකාවට ගේනවා ආණ්ඩු ක්‍රම 6ක්. අපිට ඉගෙන ගන්න තියෙන ආණ්ඩු ක්‍රම 6ක් ලංකාවට. පළවෙනි එක තමයි කෝල්බ්‍රූක් ප්‍රතිසංස්කරණය. කෝල්බ්‍රූක් කැමරන් ප්‍රතිසංස්කරණය. දෙවෙනි එක කෝල්බ්‍රූක්. දෙක දෙවෙනි එක කියනවා මේක කියන්නේ 1833 දෙවෙනි එක තමයි ක්‍රිව් මැකලන්. ඒක කියන්නේ 1910. ඊට පස්සේ එක මැනින්. මේක එනවා 1920. ඊට පස්සේ එක මැනින් ඩෙවන්ෂයර්. ඒක 1934. පස්වෙනි එක ඩොනමෝර්. ගෙනා 1931. ඊට පස්සේ ආය අන්තිම එක ආය සෝල්බරි ප්‍රතිසංස්කරණ 1947. ඉතින් ලංකාවට මේ ප්‍රතිසංස්කරණ 7ම ලැබෙනවා. ඒක කෝල්බ්‍රූක් ප්‍රතිසංස්කරණ. කෝල්බ්‍රූක් කියන කෙනා ලංකාවට ඇවිල්ලා ලංකාවේ මේ දේවල් ඇරදී මේවා හදන්න ඕන කියලා ලංකාවේ සිස්ටම් එක කියන්නේ ලංකාව ප්‍රතිව්‍යුහගත කිරීමක් වගේ. වැරදි දේවල් අයින් කරලා වෙන්න ඕන දේවල් කරලා ඒ වගේ ලංකාවගේ මෙයා කෝල්බ්‍රූක් එන්නේ ලංකාවේ ආර්ථිකය හදන්න. මේ කට්ටියත් ඔයාට එන්නේ මේ කාර්යයන් ටිකක් කරනවා ඊට සාකච්ඡා ඉස්සරහ. ඉතින් ඔය ප්‍රතිසංස්කරණ 6 තමයි මේකට පස්සේ ලංකාවට නිදහස ලැබෙනකම් 1815 ඉඳලා මේ ප්‍රතිසංස්කරණ 6 නිදහස ලැබෙන්නේ මේ සෝල්බරි ප්‍රතිසංස්කරණය 1947 මේක තමයි ලංකාව පළවෙනි මහාමැතිවරණය කියන්නේ. එතකන් ලංකාවට වෙන්න ඕන දේවල් ටික ලංකාව වෙනස් වෙන්න පටන් ගත්තා මෙන්න මේ ප්‍රතිසංස්කරණ 6න්. අපි පළවෙනියටම තියෙන කෝල්බ්‍රූක් ප්‍රතිසංස්කරණ අපි ඒක බලමු මොනවද වෙන්නේ. එදා 1815 ලංකාව උඩරට යටත් වෙනවා. 1815 ලංකාව යටත් කරගත්තට පස්සේ ලංකාව කියන්නේ බ්‍රිතාන්‍ය වගේ රටවල්
ලංකාවේ වගේ යටතිජිත පාත්තක යන්නේ සාමාන්‍ය වංශි ලාභයක් තියාගන්න. තමන්ගේ නිෂ්පාදනය විකුණ ගන්න. සහ අමුද්‍රව්‍ය ලබාගෙන නිවිද්‍රව්‍ය විකුණන. මේ වගේ දේවල් තමයි යමනි යටතිජිත පස්සා ගන්න. ඉතින් 1805 ලංකාව අල්ල ගන්නවා. අල්ලගත්තට පස්සේ ලංකාවෙන් තියෙන බඩු පිටරට යවලා පිටරට තියෙන බඩු ලංකාවේ මිනිස්සු විකුණලා ඒ වගේ දෙයක් කරන්න තමයි කට්ටිය ලංකාවට ආවේ. ඉතින් 1815 අල්ලගත්තට 1820 විතර වෙද්දී ලංකාව අර තමන් බලාපොරොත්තු වෙච්ච තරම් දෙයක් බලාපොරොත්තු ලාභයක් ලංකාවෙන් ලැබුණේ නැහැ කට්ටියට. ඒ කට්ටිය හිතන් හිටිය ලංකාව කියන්නේ ගොඩක් සම්පත් තිබ්බ ලංකාවේ ඒව විකුණලා ඒව පිටරට යවලා සහ ඒව අමුද්‍රව්‍ය ඒ පිටරට යවලා ලංකාවට ඒ වගේ ඒ කට්ටිය ලොකු බලාපොරොත්තුවක් තියන් හිටිය ලංකාවේ මේ දේ කරගන්න. නමුත් ඒ දේ 1820 විතර වෙද්දී ඉන්නේ නේ 1820 විතර වෙද්දී ලංකාවේ ආර්ථිකය සාමාන්‍ය දැන් වගේ උඩටම ඩවුන් වෙලා තිබ්බේ. ඒ කට්ටියගේ ආදායම මෙන්න මෙච්චරයි නම් ආදායම ඒ කට්ටියගේ වියදම මෙන්න මෙච්චරක් විතර. ආදායම චූටි වෙලා ලොකු වියදමක්. සාමාන්‍ය මෙහෙම තියෙද්දි කිසිම දෙයක් රන් කරන්න බෑ. ඒ කියන්නේ කිසිම දෙයක් පවත්වාගෙන යන්න බෑ. හිතන්නකො එහෙම. ඔයගොල්ලෝ ගෙදර තාත්තට හම්බෙන පඩිය රුපියල් 30000යි කියලා හිතන්නකො. හැබැයි ඔයා ණයයි නම් ගෙදරින් ණයයි නම් වටේටම රුපියල් 60000ක විතර බෑ නේද පවත්වාගෙන යන්න. රුපියල් 30000ක පඩිය රුපියල් 60000ක ණයක් එයා තියන් ඉන්නවා. ගෙවන්න තියෙනවා මාසෙකට. අන්න ඒ වගේ මාසෙකට රුපියල් 60000ක් ගෙවන්න ඕනේ වටේටම. හැබැයි අර හම්බෙන පඩිය රුපියල් 30000යි. බෑනේ කරන්නේ. ඉතින් වියදම වැටුනොත් කිසිම දෙයක් රටක් නෙමෙයි මොනම දෙයක්වත් පවත්වාගෙන යන්න බෑ. ඉතින් මෙහෙම වියදම අඩු වෙලා වියදම වැඩි වෙලා ආදායම අඩු වෙලා තියෙද්දි මේ ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරයා තමන්ගේ රටින් කියන්නේ මව් රටින් එහෙම නැත්නම් බ්‍රිතාන්‍යයෙන් ණයක් ඉල්ලනවා. අපිට ණයක් ඕනේ අපිට මේ රට පවත්වාගෙන යන්න බෑ කියලා. හරියට ලංකාවේ දැන් ඉන්නේ ලංකාවේ සල්ලි නැහැ ඉතින් පිටරටවල ණය ගන්නවා. ඒ වගේ ඒ කට්ටිය ණයක් ඉල්ලනවා. හරිය නිකන් මාර වැඩක් නේ. දැන් ලංකාව කියන රටේ ආණ්ඩුකාරවරයාට දුන්නේ ලංකාවෙන් ලාභයක් උපයන්න. කියන්නේ හිතන්නකෝ මෙහෙම ඔයා රස්සාවක් කරනවා. ඔයා රස්සාවක් කරලා සල්ලි හොයනවා. ඔයා රස්සාවක් කරලා සල්ලි හොයන ගමන් ඔයා අම්මගෙනුත් තව සල්ලි ඉල්ලනවා. ඒ වගේ වැඩක්. රස්සාවකුත් කරලා ගෙදරිනුත් සල්ලි ඉල්ලනවා වගේ වැඩක්. ඉතින් මේක ඔහොම සල්ලි ඉල්ලද්දි කියන්නේ ණයක් ඉල්ලද්දි ආණ්ඩුකාරවරයෙක්ව එහෙම බෑනේ. ඔයගොල්ලන්ට මේක බාර දුන්නේ මේ වගේ වැඩක් කරන්නනේ. එහෙමයි කියලා එහෙ බ්‍රිතාන්‍යයේ ඒ කාලේ වෙනකොට එහෙ තිබ්බේ ප්‍රතිසංස්කරණ. ඒ කියන්නේ රාජානුක්‍රමයක් නෙමෙයි ඒක කොහොමත් තිබ්බේ. ඒකේ පාලනය වුණේ ආණ්ඩුකාරවරයෙක් ආණ්ඩුව ප්‍රතිසංස්කරණ වගේ තමයි ඒ රටේ පාලනය වුණේ. ඒ රටේ විදිහට ලංකාවට ආණ්ඩුව ප්‍රතිසංස්කරණයක් දෙන්න කියලා ඒ රටේ තීරණය කරනවා. ඒ රටේ කවුරු හරි ඒ රටේ විදිහේ රැගිනා ඒක මට නෑ. කොහොම හරි එහෙන් තීරණය කරනවා එහෙම. එහෙමයි කියලා දැන් ලංකාවේ ඉන්න ආණ්ඩුකාරවරයා බුදටම දැන් Tamanට දීපු එයා එක මේකක ප්‍රධානියෙක් නේ. ඒක රටතිජක නායකයෙක්නේ. එයා යටතේ හැම දෙයක්ම තියෙන්න ඕනේ. මෙයාට මාර මේකක්. එයා එතන එයාගේ වැරදි හින්දා එයා මේ රටේ ආර්ථිකය අඩු වෙලා තියෙන්නේ. ඉතින් මෙයා හොඳටම බය වෙලා හිටියේ. මෙයාව අයින් කරයි කියලා මෙයාගේ රස්සාව. මේ රස්සාවක්නේ සාමාන්‍යයෙන් වගේ දෙන්නේ. ඉතින් රස්සාව අයින් කළා කියලා මෙයා බයෙන් හිටියා. ඉතින් මෙහෙම බයෙන් හිටි බ්‍රිතාන්‍යයේ ඉන්නවා ඩබලක් එනවා. Cái
උසත් ඇවිල්ලා ආතෝගේ. හරිද? හරි. ඉතින් මෙහෙම බයෙන් ඉද්දි බ්‍රිතාන්‍යයේ ඉන්නවා පොඩි මොකද ඉගෙන ගත්ත ආර්ථික විශේෂඥවරයෙක් වගේ පොදුවට දැනුම දින ආර්ථික වෙන මාර විදියට දන්න කෙනෙක් ඉන්නවා. එයාගේ නම පෝල් බෘක්. පෝල් බෘක් කියලා චරිතයක් ආර්ථිකය ගැන මාර විදියට ගොඩාක් දැනුම තියෙන කෙනෙක්. මෙයා ලංකාවට එනවා. මෙයා ලංකාවට එන්න තනියෙන් නෙමෙයි. හරිද? එයා ලංකාවට දැන් මේ බ්‍රිතාන්‍ය මේ වගේ නා ඔහොම ලංකාවට එනවා. මේ ලංකාව කියන නිකන් හිතන්න. ඔහොම ලංකාවට එනවා. ලංකාවට එනවා නැවතින් මොන ඩබලක් කියනවා. දෙන්නෙක්. දෙන්න එන ගමන් කතා වෙනවා. දැන් පෝල් ගෲප් අරව එකන් එනවා. වත් වෙන්න මාත් එක්ක යනවා ලංකාවට එනවා. ලංකාවේ මේ වගේ වැඩක් කියලා තියෙනවා. හින්දා මම යනවා ලංකාවට උදව් කරන්න. මෙයා එහෙම කළා දැන් ඔන්නෝම අරන් එනවා දෙන්න. දැන් එද්දි දැන් අරයට කියන්නේ මොකක්ද හේතුව අයවා අරයි යන්න රම. මෙයා එද්දි අහනවා. දැන් අයියෝ මා අරන් ආවේ. ඉතින් මගේ මොකක්ද වෙන්න ඕන වාට කියලා. දාද්දි කියනවා යා. මෙහෙමයි ලංකාව මේ වගේ තත්ත්වයක් තියෙනවා ලංකාවේ. ලංකාව එහෙම උඩටම ඩවුන් වෙලා තින්නේ. අපි දෙන්න ගිහිල්ලා කොහොමද ලංකාව තියෙන තත්ත්වෙන් ගොඩ ගන්න. ඉච්චරයි. ඒකට මම මොකද්ද කරන්න ඕන කියලා අහනවා අනිත් එක්කයා. එයා හද්දි කියනවා වා සාමාන්‍යයෙන් ලෝ එක ගැන ගොඩක් දන්නවා. නීතිය ගැන ගොඩක් දන්නවා. ඔය ලෝ ෆැකල්ටි ගිය කෙනෙක්. හරිද? ඔයා ගොඩක් දන්න කෙනෙක්. ඒ හින්දා ඔයා රටේ නීතිය පැත්ත බලා ගන්න. මම ආර්ථිකය පැත්ත බලා ගන්න. මට කොහොමත් මං ගියේ ඩිග්‍රී තියෙනෙත් ඒකේ. මම ඒක බලා ගන්න. ඔය ආර්ථිකය බලා ගන්න. ඒ එන අනිත් කෙනාගේ නම තමයි චාල්ස් ඒ කැමරන්. හරි. කැමරන්. චාල්ස් ඒ කැමරන් නේ. චාල්ස් ඒ කැමරන් එක අනිත් කෙනා තමයි විලියම් පෝල් බෘක්. විලියම් පෝල් බෘක්. විලියම් පෝල් බෘක්යි චාල්ස් ඒ කැමරන්යි එනවා ලංකාවට. උන්වම දැන් නැවේ දැන් ආව ලංකාවට. ලංකාවට ඇවිල්ලා අහනවා. හරි දැන් දෙන්න හම්බ වෙනවා ආණ්ඩුකාරවරයයි මේ විලියම් පෝල් බෘක්යි. දැන් ඔන්න දෙන්න හම්බ වෙලා පොඩි ඩිස්කෂන් එකක් යනවා. මොනවාද මගින් වෙන්න ඕනේ? හරි දැන් මොනවාද ලංකාවේ තත්ත්වය පොඩි රිපෝට් එකක් දෙන්න කොහොමද ලංකාවත් ඉන්නේ? ඒ විස්තර ටික මෙයා ඉල්ල ගන්න පොඩ්ඩක්. හරිද? දැන් මෙයා අධිකරණය හා නීතිය පැත්ත. මෙයා අධිකරණය හා නීතිය පැත්ත බලාගත්තා. මෙයා ආර්ථිකය පැත්ත මෙයා හිතන්න මෙයා ආර්ථික විශේෂඥයෙක් වගේ කෙනෙක්. මෙයා ඉල්ලා නීතිය පැත්ත ගැන ලෝ ෆැකල්ටි කියලා පොතට ඉගෙන ගත්ත චරිතයක් මේ නීතිය පැත්ත ගැන. හරිද? ඒකට චාල්ස් ඒ කැමරන් බලාගත්ත නීතිය අධිකරණය පැත්ත. අරය බලාගත්ත ආර්ථිකය පැත්ත. දැන් හරිය ආපු දෙන්න පැහැදිලිනේ. පෝල් බෘක් ප්‍රසංස්කරණය. දැන් මෙයා ඇවිල්ලා පෝල් බෘක් ඇවිල්ලා උන්වලා ලංකාවේ ප්‍රසංස්කරණයක් ඇති කරන්න හදන මෙයා ලංකාවට ආවේ ඒකට. ඉතින් ලංකාවේ තියෙන තත්ත්වය වෙනස් කරන්න මෙන්න මෙයා හදනවා. හරිද? ඔන්න දැන් බලමු මොනවාද පෝල් බෘක් ඇවිල්ලා කරපු දේවල් කියලා. හරිද? මෙයා කියනවා අණ්ඩුකාරවරයාට ඇවිල්ලා කියනවා ඔයාට තියෙන බලතල වැඩි. ඔයාට ගොඩක් ලංකාව ගැන ගොඩාක් බලතල තියෙනවා. ඔයාට වැඩි වුණාම සාමාන්‍ය දෙයක් කරන්න බෑ. කමන්නේ මම වාගෙන් වැඩ ටිකක් අයින් කරන්නම්. ඔබට ෆ්‍රී එකේ පැත්තටලා බලන් ඉන්න මම රට හදන්නම් කියලා. හරිද? කියන්නේ මෙයා කියන ආණ්ඩුකාර සාමාන්‍ය කෙනෙක්ට වැඩි වුණාම ගොඩක් දේවල් වැඩි කියන බර වැඩි වුණාම ඒ කිසි දෙයක් කරගන්න බෑ වගේ. ඉතින් මෙයාට ගොඩාක් බලතල තිබ්බා. ආණ්ඩුකාරවරයාට ගොඩාක් බලතල. ඉතින් මෙයා හැදුවා ආණ්ඩුකාරවරයාගේ බලතල අඩු කරන්න. ආණ්ඩුකාරවරයාට එක පැත්තකට ફોකස් කරලා දැන් හරි මෙයාට මේ වැඩේ කරන්න එක වැඩක් දෙනවා. ඔයා හිතන්නකෝ මෙහෙම. ඔයාට විෂයන් 9ක් පිළිගෙන ඔයාට විෂයන් 9ම ඉගෙන ගන්න කිව්වොත් එකපාර අමාරුයි. අම්මනේ අමාරු විෂයන් 9ක් එකට ඉගෙන ගන්නවා කියන අමාරු. ඔයා හිතන ඔයාට එක විෂයයි දෙන්නේ කියලා. එක විෂයක් දුන්නා. එතකොට එක විෂයක් නෑ. ඒක විතරයි පාඩම් කරන්න.
ආයි ඉතින් 9ක් පාඩම් කරන්නේ පැටලින්නේ නැහැ එක විතරයි. එක විෂයකින්. ඉතින් ඒ වගේ ඒක ලේසි. ගොඩක් එකට දුන්නොත් අමාරු. ඉතින් මෙයාට දෙන්නේ ඔයාට පොඩක් පැත්ත කරලා ඉන්න මම ඔයාට ඔයාගේ බලතල අඩු කරලා අපි දෙන්නේ මේ දෙක බෙදා ගන්නම් කියලා ඔන්නෝම දැන් මේ කට්ටිය ප්‍රතිස්කරණයක් ඇති කරන්න හදන්නේ. මුලින්ම මෙයා ගන්නවා දැන් ලංකාව තියෙන විදිය ලංකාවේ ආර්ථිකය කොහොමද දැන් කියලා මොනවාද ලංකාවේ තියෙන බිස්නස් ඒ ඔක්කොම විස්තර මෙයා අරගන්නවා. ලංකාවේ තියෙන රිපෝට් අර මෙයා ඔක්කොම ටික අරගෙන හොඳට ස්ටඩි කරලා ලංකාවේ ඔන්න ප්‍රතිසංස්කරණයක් ඇති කරන ඒකට කියන අපි කෝල්බ්‍රූක් ප්‍රතිසංස්කරණ. බලමු මේ කෝල්බ්‍රූක් ප්‍රතිසංස්කරණයේ තිබෙන ලක්ෂණ මොනවාද? 1. ව්‍යවස්ථාදායක හා විධායක සභා ආරම්භ කරනවා. ව්‍යවස්ථාදායක විධායක ඉතින් මේ විභාගයට අහනවා සමහර වෙලාවට මෙහෙම කරුණු වශයෙන් හරි නැත්නම් ලොකුට දීර්ඝ කරලා ලියන්න හරි කොහොම හරි මාර මේක අනිවාර්යයෙන්ම අහන්න එකක් තමයි. හරිද? දැන් මොකක්ද ව්‍යවස්ථාදායකය කියන්නේ? රටේ ව්‍යවස්ථාදායකයක් කියන්නේ මොකක්ද? දැන් නම් ව්‍යවස්ථාදායකය කියන්නේ රටේ පාර්ලිමේන්තුව. අර 232ක් ඒ පාර්ලිමේන්තුව. තමයි ව්‍යවස්ථාදායකයක් කියන්නේ. ව්‍යවස්ථාදායකින් කරන්නේ නීති සම්පාදනය කරනවා. නීති සම්පාදනය. විධායකයන් කරන්නේ ඒ දින නීති ක්‍රියාත්මක කරනවා. සම්පාදනය කරනවා ක්‍රියාත්මක කරනවා. අයිතන් උදාහරණයක් දෙන්න. හරි. පාර්ලිමේන්තුවෙන් එක පනතක් යට මම හරි නීතියක් හදනවා වාහනික බයිසිකල් එක යද්දී අනිවාර්යයෙන්ම හෙල්මට් දාන්න ඕන. හෙල්මට් එක පාවිච්චි කරන්න. අන්න ඒ නීතිය පාර්ලිමේන්තුවෙන් හදන එක ව්‍යවස්ථාදායකින් හදන එක න්‍යාය කරන නීති සම්පාදනය කරනවා. ඊට පස්සේ පොඩ්ඩකින් කොහෙන් සාමාන්‍ය රටක් පාලනය වෙන්නේ මෙන්න මේ ගුණ යටතේ ප්‍රධාන වශයෙන් ව්‍යවස්ථාදායකය විධායකය අධිකරණ. හරිද? රට පාලනය වෙන්න ප්‍රධාන ආයතන තුන තමයි මේක. ව්‍යවස්ථාදායක විධායක අධිකරණය. රටක නීතියක් පවතින මේක. හරිද? ව්‍යවස්ථාදායකින් කරන්නේ නීති සම්පාදනය කරනවා. ඒ කියන්නේ මම කිව්වා වගේ පාරේදී හෙල්මට් අනිවාර්යයෙන්ම දාලා යනවනේ බයිසිකල් වල යනවා. එහෙම නීතියක් පනවනවා. ඔන්න දැන් ඔයා යනවා හෙල්මට් එක නැතුව පාරේ. යද්දී පාරට ගියාට පස්සේ දැන් යනවා දැන් ඔතන පොලිසිය කට්ටියක් අද බලන් ඉන්න තැනක් තියෙනවා. ටක් ගාලා ඔයාව අල්ලගන්න. අල්ලගෙන කියනවා පාරේ යද්දී හෙල්මට් දාලා යන්න ඕනේ නේද කියලා. යද්දී මොකක් හරි එකක් කියලා නේද දඩයක් ගහනවා. අන්න නීතිය ක්‍රියාත්මක කරන කට්ටිය. එහෙම නැත්නම් ඒ වරද කරන කට්ටිය මේ නීතිය ක්‍රියාත්මක කරන කට්ටියට කියනවා විධායකයෙක්. කියන්නේ අර පොලිසිය තමයි මෙතන මේ විධායකයන් කියන්නේ. විධායක තියෙනවා පොලිසිය. ඒ වගේ ඒවා තියෙනවා. නීති ක්‍රියාත්මක කරන්නේ ඒ කට්ටිය. නීති ක්‍රියාත්මක කරන්නේ විධායකයෙක්. ඊට අධිකරණي. දැන් අර ඔයා දැන් ගියානේ හෙල්මට් එක නැතුව පාරේ. දැන් පාරේ හෙල්මට් එක නැතුව ගියාම මෙන්න මෙයාට තමයි. ඔයාට දිනනවා දඩයක් දිනනවා දඩයක් දීලා මෙන්න මෙයාට උසාවියේ ඉන්නේ. අන්න ඒක කරන්නේ උසාවිය. එහෙම නැත්නම් නීතියට දඩුවම් දෙන තැන තමයි මේ අධිකරණය කියන්නේ. පොලිසිය එහෙම නැත්නම් විධායකය කියන්නේ නීතිය ක්‍රියාත්මක කරන තැන. ව්‍යවස්ථාදායක එහෙම නැත්නම් පාර්ලිමේන්තුව කියන්නේ නීතිය සම්පාදනය කරන තැන. හරිද? ඉතින් මෙයා කියනවා හෙල්මට් එක දායන්න බෑ. හෙල්මට් එක අනිවාර්යයෙන්ම දායන්න ඕනේ පාරවල් වල. මෙයා ගිහලා අල්ල ගන්න. හැබැයි මතක තියාගන්න මෙයාට කිසිම දඩුවමක් එහෙම නැත්නම් මේ වරදට දඩුවම් දීමක් කරන්න බෑ. විධායකට එහෙම නැත්නම් පොලිසියට කවදාවත් ඇරෙස්ට් කරන්න පුළුවන්. හැබැයි ඔයාට දඩුවමක් දෙන්න බෑ. මෙහෙම ඉඳ ඔයාට ඔයාගේ ලයිසන්ස් කැන්සල් කරන්න. එහෙම කරන්න බෑ. ඔයාට පුළුවන් නිකන් අල්ල ගන්න විතරයි. හරිද? එහෙම කරන්න පුළුවන්. නමුත් මෙයාට කරන්න බෑ. යාව දඩුවම් දෙන වැඩේ එයාට බෑ. එයාට පුළුවන් හරි ජස්ට් ඔයා අල්ලගත්ත ඉච්චරයි. අධිකරණයෙන් කරන්නේ ඒකට දඩුවම් දෙන එක. එයාට තමයි දඩුවම් දෙන්න තියෙන්නේ. එයාට තමයි උසාවිය හදවලා ඒ වගේ වැඩ ටික කරලා ඒ කරන්නේ මෙයා. දැන් තේරෙනවා විධායක දෙස්දාලා අධිකරණය කියන පද. ඉතින් මේ රටක් පාලනය වෙන්නේ මෙන්න මේ මෙන්න මේ අධිකරණය අරයාගේ කවුද? සාස්ත්‍රයේ කැමරන්ගේ එයා අධිකරණ කටයුතු මේ නීති පැත්තේ ව්‍යවස්ථාදායක විධායක අධිකරණය කියලා ව්‍යවස්ථාදායක විධායක කියලා විධායක සභාව ආරම්භ කරනවා.
ඉස්සරහ කියන්නේ ලංකාවේ අධිය පටන් ගත්ත යන්නේ මේ ඉස්සරදායක ඉදායක ඉස්සරින් නම් තිබ්බා. මොකක් හරි සෙල්ලිපියක තිබ්බා. එක්තෙන් සමය ඒ වගේ තිබ්බා කලින් ඉතිහාසයේ රාජ්‍ය කාලේ ඉතිහාසයේ කාලේ තිබ්බා. හරිද? ඉතින් මෙයා පළවෙනියටම කරන්නේ අරයාගේ බලතල අඩු කරන්න එහෙම නැත්නම් අරයට තියෙන වැඩ අඩු කරන්න මේ සාමාන්‍ය ඔක්කොම කරේ ආණ්ඩුකාරවරයා. එයාලට තමයි මේ තුනම තිබ්බේ. එයාලා තමයි ඔක්කොම කරන්නේ. හරිද? ආර්ථිකයයි ව්‍යවස්ථාදායක වැඩයි. ඒ කියන්නේ මෙයා තමයි නීති හරි. මේව කරන්න එපා කිව්වොත් ඒකට නොකර ඉන්නවා. මෙයා තමයි මේ නීති ක්‍රියාත්මක කරන්නේ. ආණ්ඩුකාරවරයා. අධිකරණේ ඒ යාට දඩුවම් දෙන්න වැඩ කරන්නේ මේ මෙයා. හරිද? අධිකරණ උසාවිය වැඩ කරන්නේ ආණ්ඩුකාරවරයා ප්‍රධාන එයා එතනට ගිහිල්ලා ඕනේ කරන්නේ. තේරුණා? ඉතින් ඔය වගේ තුනකට කියන එක දැන් මෙයාට බලය වැඩි කියලා හිතන දැන් එයා අඩු කරනවා. එයා ප්‍රස්තාදායක විධායක කියලා සභා දෙකක් වෙනම මණ්ඩල දෙකක් පිටවනවා. ඒකෙන් ඒ කටිය බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා අහුවොත් ආණ්ඩුකාරවරයාගේ බලය අඩු කිරීම විභාගයට ආණ්ඩුකාර ප්‍රස්තාදායක විධායක සභා ආරම්භ කිරීමෙන් පොළු බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා ආණ්ඩුකාරවරයාගේ බලතල අඩු කරනවා. හරිද? ඊට පස්සේ තව වැඩක් කරා මෙයා. වැඩක් තව වැඩ ගොඩක් තියෙනවා. ඊළඟට රට පළාත් පහකට බෙදුවා. දැන් ඒ රට පළාත් පහකට බෙදුවේ. රට පළාත් පහකට බෙදෙනවා මෙයා. ඒ කියන්නේ රට කලින් පළාත් 10කට බෙදලා තිබ්බා. රට වැරදුන පොඩේ. ශ්‍රී ලංකාවේ තින්නේ රට පළාත් 10කට බෙදලා තිබ්බා. ඒ කියන්නේ මේ රට පළාත් 10කට බෙදලා තිබ්බා. කලින් කියන්නේ අර ආණ්ඩුකාරවරයා අල්ලගන්න. කියන්නේ 1815 දී රට පළාත් 10කට බෙදලා තිබ්බා. එයා පාලනය කරේ 10කට බෙදලා. දැන් ලංකාව පළාත් 9කට නේද බෙදලා? පළාත් 9 දිස්ත්‍රික් 25 පළාත් 9 දී. හරිද? රට පළාත් 10කට බෙදලා පාලනය කරා. දැන් මෙයා කල්පනා කරන කෝල්පුත් ඇවිල්ලා මොකටද මේ රට පළාත් 10කට බෙදලා තිබ්බේ? දැන් මේ රට පළාත් 10කට බෙදලා තිබ්බාම හිතන්නකොට 1 2 3 4 5 මේ නිකන් 10ක් උදේ මේ හරි බෙදීම් 10ක් නෙමෙයි. මෙහෙම රට පළාත් 10කට බෙදලා තිබ්බා. මේකටත් දාන්න ඕන පාලනය කරන්න කෙනෙක්. පළාත් සභා මන්ත්‍රීවරයෙක් වගේ කවුරු හරි පළාත් ඒ පාලනය කරන නායකයෙක් දාන්න ඕන. මේකටත් දාන්න ඕනේ. මේකටත් දාන්න ඕනේ. මේ හැම එකටම දාන්න ඕනේ කෙනෙක්ට. ඊට පස්සේ මේ කාර්යාලවල සේවකයෝ ඉන්නේ. සේවකයන්ටත් දාන්න ඕනේ. සේවකයෝ වෙන වෙනම දාන්න. මාර වියදමක්. ඉතින් මෙයා කියනවා නෑ. ඔම රට පළාත් 10ක් ඕනේ නෑ. අපි රට පළාත් 5කට විතරක් දෙන්න. මේ මෙලෙදු පළාත් පහ තමයි උතුරු පළාත, නැගෙනහිර පළාත, බස්නාහිර පළාත, මධ්‍යම පළාත්, දකුණු පළාත. උතුරු, නැගෙනහිර, බස්නාහිර, මධ්‍යම දකුණු. ඒ පළාත් පහකට විතරක් බෙදමු කියලා. හරියට නිකන් ඔයාලට ඒක ඔකට තේරුම් නැත්නම් ඔයා මෙහෙම හිතන්නකො. මට ගැන හිතන්න ඕනේ නෑ. මෙන්න සාමාන්‍ය උදාහරණයක් ගමුකෝ. නේ හරි නම හරි සිරිපාල කියලා කෙනෙක් ඉන්නවා. ඊනේ සිරිපාල. හරි. සිරිපාලට ඉන්න ළමයි 10 දෙනෙක්. 10 දෙනෙක්. හරි. ඔව්. සිරිපාල ළමයි 10 දෙනෙක්. ඉතින් මේ සිරිපාල හැමදාම ගෙදරෙද්දි එක්කිනාට මාළු පානික ගන්න හැමදාම අරන් යනවා. හැමදාම මාළු පානික ගන්න අරන් යනවා ගෙදරට. ළමයි 10 දෙනා. ඉතින් මෙයා හිතන්නේ සාමාන්‍ය මාළු පානිකක් 40ක් දැන් එහෙම නැති රුපියල් 40ක් කියලා. රුපියල් 40යි කියලා හිතමුකෝ මාළු පාන් ගෙඩිය එකක් සාමාන්‍ය ගන්න. ඉතින් මෙයාට 10ට යන රුපියල් 400ක්.
ළමයි 10 දෙනාට මාළු පාන් 10ක් ගන්න ඕන. ඒකට රුපියල් 400ක් යනවා. රුපියල් 400. ඉන්නේ කොහොමද සිරිපාල දම්දික කාලයක් ඇති. සිරිපාලට අදින්න පුබ්බක. අදින්න පුබ්බක කියන්නේ අර බුදුහාමුදුරන් කාලේ හිටියා කියන්නේ පොඩ ලෝභ කෙනෙක්. අනේ වගේ. මෙයාට පොඩි ලෝභකමක් හිතෙනවා. එහෙම නැත්නම් හිතනවා මෙහෙම ආර්ථික අපහසුතාවයක් තියෙනවා. ඒක රස්සාව නැති වෙනවා මොකක් කර වැඩක් තියෙනවා. උනාට පස්සේ මෙයාට දැන් ලොකු පඩියක් හම්බෙන්නේ නැහැ. දවසට රුපියල් 400 ගන්න මේ කටට වියදම් කරන්න බෑ. ළමයි 10 දෙනෙක් වැඩි මේන්ටේන් කරන්න අමාරුයි. හරිද? මෙයා කරන වැඩේ මෙතන ළමයි 10 දෙනාගේ ඈ 5 දෙනෙක් අනාථ නිවාසයකට. 5 දෙනෙක් අනාථ නිවාසයකට දානවා. 5 දෙනෙක් අනාථ නිවාසයකට දාලා දාන දෙ මෙයාට මේන්ටේන් කරන්න බෑ. කියලා දානවා. දැන් ඒ කියලා මෙයා මාළුපාන් ගේන්නේ නවත්තනවා. නෑ. මාළුපාන් හැමදාම ගේනවා. සාමාන්‍ය ඩේලි රුටින් එකක් විදියට. මෙයා මාළුපාන් ගේන හැමදාම. දැන් මාළුපාන් ගෙඩිය 40යි. ළමයි ඉන්නේ 5 දෙනයි. 40 5 රුපියල් 200යි දැන් යන්නේ. රුපියල් 200යි. අර 10 දෙනෙක් නෑ. දැන් ඉන්නේ 5 දෙනයි. 5 දෙනාට විතරයි මාළුපාන් මං ගේන්නේ. එතකොට රුපියල් 200යි යන්නේ. එතකොට බාන්න පැහැදිලිව වියදම භාගිකකින් අඩු වෙලා. වියදම ගොඩාක් අඩු වෙලා. ආදායමක් ඇති වෙන්නේ නෑ. ආදායමක් ආවේ නෑ එතෙන්. හැබැයි ලොකු වියදමක් අඩු වුණා. ඒ වගේ ලංකාව පළාත් 10කට බෙදලා තියදී ඒවට ඒජන්තවරු කියලා කට්ටියක් හිටියා. ඔය තියෙනවනේ ඉස්සර මේවා තියෙන පාලන ක්‍රම. ඒ වගේ ඒකට ගොඩාක් කට්ටිය හිටියා. පාලනය කරන්න සේවකයෝ, ඒ වගේ වැඩ කරන කට්ටිය ගොඩාක් හිටියා. ඉතින් ඒවට මාර වියදමක් යනවා. ලොකු වියදමක් එකිනාට ගෙවන්න ඕනේ පළාත් ගොඩයි. එකක වෙච්ච වැරදි අරකයි මේකයි එතන මාර වියදමක්. ඉතින් මේක අඩු කරන්න ඕනේ කියලා හිතලා මෙයා පළාත් 5කට අඩු කරා. දැන් තේරෙන පළාත් 5කට අඩු කරාම තියෙන මේක වියදම අඩු කරා. මෙයා ලංකාවට එන්න හේතුව මොකද්ද? ලංකාවේ වියදම අඩු වෙලා ආදායම වියදම වැඩි වෙලා ආදායම අඩු වෙලා නැතිපේ. හරිද? ඉතින් මේක යා නැති ගන්න ලංකාවට එන්නේ. ලංකාවට ආවා. එයාගේ බල මේක අරමුණ වෙච්ච වියදම අඩු කරන එක එයා එක්කලා. ඒ කරපු විදිය කොහමද ලංකාවට පළාත් 5කට බෙදලා තිබ්බා. ඒක 10කට බෙදලා තිබ්බා. ඒක 5ක් දක්වා අඩු කරා. හරි? තේරුණාද වියදම අඩු වෙච්ච විදිය එතන? ඊට පස්සේ ඊළඟ එක තමයි උඩරට හා පහතරට පළාත් ඒකාබද්ධ වූ පාලන ක්‍රමයක් හඳුන්වා. ඒ කියන්නේ මොකක්ද? උඩරට හා පහතරට එකතු කරා. මම මෙතන උඩේක මතක්. උඩරට පහතරට එකතු කරා. උඩරට පහතරට. ඇයි එකතු කරේ? මොකක්ද එකතු කරාම තියෙන මේක ලාභය මොකක්ද? මොකක්ද අඩු වෙච්ච වියදම? කොහොමද වියදමක් අඩු වෙන උඩරට පහතරට එකතු කරා? ඔයා මෙහෙම හිතන්නකෝ. උදාහරණයක් විදියට මේක එක ගෙදරක් කියනවා. එක ගෙදරක් කියලා හිතන්න මේ තියෙන එක ගෙදරක්. මේ ගෙදර උඩ තට්ටුවේ තාත්තයි පුතයි. තාත්තයි පුතයි. තාත්තයි අම්මයි තරහ වෙලා අම්මා යට අම්මයි දුවයි. අම්මයි දුවයි. යට තාත්තයි පුතයි උඩ. දෙන්න දෙකකට වෙලා තාත්තයි පුතයි වෙනම උයන් කරනවා අම්මයි දුවයි වෙනම උයන්. හරිද? එහෙම හිතන්න. එතකොට උයන් කද්දි මෙයා පරිප්පු හදන්න ඕනේ. පරිප්පු ගාන්ට මේ දුවයි දෙන්නෙත් හදන්න පුළුවන්. හැබැයි ටිකක් අපතේ යනවා නේ. යම් කිසි ප්‍රමාණයක් අපතේ යනවා. මෙයා දෙපාරක් ගෑස් එක රත් කරන්න. ගෑස් එක රත් කරනවා නේ. කෑම හදන්න දෙපාරකට ගෑස් යනවා. දෙපාරකට රයිස් කුකර් එක ගහන්න. මාර විදුලි වියදමක් යනවා නේද? මේක පාර කරන්න තියෙන වැඩේ දෙපාරක් කරා. පල්ලෙහාත් කරන්න බෑ ටික. ඒකට එක කන්න එපා. ඉතින් දෙපාරක් කරන එක. මෙතන ඒක මෙයත් ගෑස් එක රත් ගෑස් එකෙන් පාවිච්චි කරනවා මෙයත් තවත් ගෑස් එක තවත් පාවිච්චි. මාර වියදමක්. මාර වියදමක්. හිතන්නකො එහෙම වෙනවනේ. මාර වියදමක් යනවා. ඉතින් මේ වගේ ලංකාවේ උඩරටයි පහතට මොකද්ද ওই දෙකේ මේක වෙනස? උඩරටයි පහතරටයි නම් දෙක වෙනස්. තියෙන ආකාරය වෙනස් නමුත් එක විදිහනේ. ඉතින් මෙයා මේක ටිකු අය ඒවා දෙකකට පාලනය කරන්නේ මේක එකක් කරා.
ඒකාබද්ධ කරා. එතකොට ඔයාට තවත් ලේසි. උඩරට එක්කෙනෙක් දැම්මම ඒ ඇති. පහතරටත් එයාට බලාගත්තා. ඒ වගේ මෙයා කියන උඩරට පහතරට ඒකාබද්ධ කරා. එතකොට වියදම අපේ අඩු වෙනවා කියලා කියනවා මෙයා. ඊට පස්සේ ඊළඟට තවත් එකක් ගේනවා. මෙයා කරනවා තව එකක්. අනිවාර්ය සේවා රාජකාරී ශ්‍රමය අහෝසි කිරීම. අනිවාර්ය සේවා රාජකාරී ශ්‍රමය අහෝසි. අනිවාර්ය සේවා රාජකාරී. ඇයි අනිවාර්ය සේවා රාජකාරී ශ්‍රමය අහෝසි කරන්නේ? හේතුන් ඒ කට්ටිය එකෙන් බලාපොරොත්තු වෙච්ච දේ තමයි ඒ වෙනකොට ලංකාවේ මිනිස්සු සල්ලි වලට වැඩ කරේ නැහැ. සල්ලි වලට වැඩ කරේ නැහැ. සාමාන්‍ය ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයන් ඉතින් සල්ලි වලට ලොකුවටම බහැලා හිටියේ නැහැ. අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය කියන්නේ සාමාන්‍යයෙන් අවුරුද්දකට 6 දවස් 6ක් වැඩිහිටි පිරිමි කෙනෙක් රජයට නිකන් රජතුමාට නිකන් සේවාවක් සපයන්න. ඒ කියන්නේ ඒ කට්ටිය කරන්නේ මෙහෙම. විහෙර විහාර වලට ප්‍රතිසංස්කරණ කරනවා. ඉන්නේ විහෙර විහාර ප්‍රතිසංස්කරණය කරනවා. හරි. ඊට පස්සේ පාරවල් හදනවා, කාණු හදනවා. ඒ වගේ ගම සංවර්ධනය කරනවා. ඒ වගේ ලංකාවේ සමාජයට සේවයක් කරනවා. ඒක තමයි කට්ටිය කරන්නේ. ඉතින් මෙයා කරපු කර ඉතින් මේවා නිකන් කරන්න සල්ලි දීලා කරන්නේ අනිවාර්යෙන් නිකන් නොමිලේ කරන්න ඕන දවස් 6ක් අවුරුද්දකට. වැඩිහිටි පිරිමි ඉතින් රට හැදුනා. හරිද? අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය අහෝසි කරනවා. අපි කියනවා මේ පොල්බුක් කියනවා ආය ඔයගොල්ලෝ සල්ලි වලට නිකන් වැඩ කරන්න ඕනේ නැහැ. අපි ඔයගොල්ලන්ට සල්ලි දෙනවා. ඕගොල්ලෝ ඒ සල්ලි වලට වැඩ කරා. එහෙම කියලා සල්ලි වලට යා කට්ටිය පුරු කරන්න බලනවා. අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය අහෝසි කිරීමේ ඒ කට්ටියගේ ඒකායන බලාපොරොත්තු. ඒ කියන්නේ ඒ කට්ටියගේ ප්‍රධාන බලාපොරොත්තු උනේ රටේ මිනිස්සු ආර්ථිකයට හුරු කරගන්න. ආර්ථිකයකට නෙමෙයි. වාණිජ්‍යමය ආර්ථිකයකට හුරු කරගන්නේ සල්ලි අතර එන එක සල්ලි හුරුමාරු සල්ලි භාවිතය වැඩි කරන එක. අන්න එක තමයි මේ කට්ටිය එකම බලාපොරොත්තු උනේ මේ අනිවාර්ය සේවා රාජකාරිය. නිකන් වැඩ කරන්නේ නැතුව සල්ලි වලට වැඩ කරනවා. සල්ලි වලට වැඩ කරන්න ගත්තාට පස්සේ මිනිස්සු මොකද කියන්නේ? මිනිස්සු කවදාවත් යනවා නිකන් වැඩ කළාද? කවදාවත් යනවද විහෙරියර හදන්න? කවදාවත් යනවද මන් පාරවල් හදලා ප්‍රොසෙස් කරන එක? නෑ කවදාවත් යන්නේ. ඉතින් ඒ කට්ටියගේ බලාපොරොත්තු වුණේ ඒක. අපේ අතේ සල්ලි වැඩි කරන එක. කියන්නේ සාමාන්‍ය කෙනෙක් නිකන් නෙමේ මුද්දලට වැඩි කරන මුද්දලට හුරු කරන එක. තේරුණාද? ඉතින් ඒ කට්ටිය බලාපොරොත්තු වෙනවා. එතකොට මොකද වෙන්නේ ලංකාවේ තුල? සල්ලි භාවිතය වැඩි වෙනවා. එතකොට මිනිස්සු බඩු ගන්න අතේ සල්ලි තියෙනකොට පිටින් බඩු ගන්න කැමති. සල්ලි වලට යම්කිසි දෙයක් දෙන්න සල්ලි භාවිතයට කැමති. තේරුණා? එතකොට කොහොමද ඒක ආර්ථිකයට බලපෑම? ආර්ථිකයට බලපෑම මෙහෙමයි. රටේ ඉන්න මිනිස්සු සල්ලි පාවිච්චි කරන්නේ නැත්නම් ඒ රටක ආර්ථිකයක් හදන්න පුළුවන්. ආර්ථිකයක් කියන්නේ මෙහෙමයි. වාණිජ්‍ය ආර්ථිකයක් හදන්න පුළුවන්. බෑනේ. සම්පෝෂිත ආර්ථිකයක් තියෙන්න පුළුවන්. බාටා ක්‍රමය කියලා ඉස්සර ක්‍රමයක් තිබ්බයි කියන්නේ අතිරේක්තයක් තියෙනවද අතිරේක්තය කාට හරි දීලා යාගේ අතිරේක්තය යා ගන්න. කියනවා හිතන්නේ මම හොඳට වලං තියෙනවා. වලං ගොඩාක් තියෙනවා මං ගාව. සාමාන්‍ය මට ඇති වෙන වලං ටික මම තියාගෙන ඉතුරු ටික වෙන කෙනෙක්ට දෙනවා. හරි මම වාට වලං දෙනවා මට වී දෙන්න. ඒ වගේ ඒක ක්‍රමයට කියන බාටා ක්‍රමය. ඕ වගේ ක්‍රමයක් ලංකාවේ තිබ්බා කලින්. ඉතින් එහෙම තියෙද්දි ලංකාවේ සාමාන්‍ය මුදල් අතපත ගෑවෙන්නේ. එතකොට තම රජයෙන් කොච්චර බඩු දෙන්න හැදුවත් කියන්නේ රජයේ කොච්චර කියන්නේ පිටරටින් බඩු ලංකාවට ගෙන්නුවත් ඒ කට්ටිය ගන්නේ නැහැ. ඒ කට්ටිය දෙන්නේ අර වගේ දේ. ඒ කට්ටිය ගන්න ඒවා සල්ලි නැහැ. එතකොට පිටරටට යවන්න මේ හුමාරු වෙන්න සල්ලි නැති වෙනවා. සල්ලිය පාවිච්චි වෙන්නේ නැහනේ. එතකොට ඒ කට්ටිය ඒක නැති කරන්න ඒක තමයි මේ අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය අඩු කරලා මිනිස්සුන්ගේ අතර සල්ලි භාවිතය. ඒවට සල්ලි දෙනවා සල්ලි වල වැඩ කරා. රටක ආර්ථිකය හදනවන සුපිරිම ක්‍රමයක්. ඒක කළා. හරිද? ඊට පස්සේ ඊළඟ එක තමයි රජයේ වෙළඳේකාධිකාරිය. රජයේ වෙළඳේකාධිකාරිය කියන්නේ වෙළඳේකාධිකාරිය කියන්නේ ට්‍රේඩ් මොනොපොලි එක. ඒ කියන්නේ රජයේ විතරයි වෙළඳාම් කරන්නේ. රජයට විතරයි යම්කිසි දෙයක් විකුණනවා නම් රජයේ විතරයි. රජයෙන් තමයි යන දෙයක් යන්න ඕනේ.
තේරුණා? ඒ කියන්නේ දැන් ඔයා හිතන්න ඔයා මැටි බලන් හදනවා මොකක් හරි කරනවා. ඔයා ඒක විකුණන්න ඕන රජයට. රජය තමයි ඉතුරු ටික ඔක්කොම කරන්නේ. එයා තමයි ඒක පිටරට යවනවානේ පිටරට යවන්නේ. ලංකාවේ තුල බෙදෙනවා ලංකාවේ බෙදන්නේ. එතකොට එයාට විතර අධිකාරියක්. හ්ම්. මේක කාටවත් බලන් විකුණන්න බෑ. වෙන කාටවත් කිසිම දෙයක් කරන්න බෑ. කිසිම වෙලදාමක් කරන්න බෑ. අර මෙයාගෙන් තොරව. එයා තමයි එතන ප්‍රධානිය. රජේ වෙලදේක අධිකාරියක් වෙනකොට තිබ්බා රටේ. හරිද? ඉතින් මෙයා කරපු වැඩි ඒක නැති කරා. රටක ආර්ථිකයක් ගොඩ එන්න නම් පෞද්ගලික අංශයට රජයට සාපේක්ෂව පෞද්ගලික අංශයත් ඒ හා සමානව සමාන්තරව උඩට යන්න ඕනේ. හරිද? තනි එකකට බෑ රටක් නෙමෙයි මොනකක්වත් කරගන්න. ඉතින් පෞද්ගලික අංශයක් තියෙන්න ඕන රටක් ගොඩනගන්න පෞද්ගලික අංශයක් නැත්තම් කිසිම වෙලාවක රටක් ගොඩ යන්නේ නැහැ. ඉතින් රජය විතරයි වෙලදා එක අධිකාරිය තිබ්බහම රජය විතරයි විකුණන්න පුළුවන්. පිට අනිත් මිනිස්සු ඒකට උත්සාහ කරන්නේ නැහැ. දැන් පෞද්ගලික පැත්තටත් ඒ කියන්නේ පෞද්ගලික කට්ටියටත් ගොඩට එන්න දුන්නොත් තනියෙන් ගොඩට එන්න දුන්නොත් කට්ටිය තව තව හොයා ගන්නවා. තව තව දේවල් කරන්න ගන්නවා. අලුත් දේවල් කරන්න ගන්නවා. තමන්ගේ දේවල් පිටරට යවන්න බලනවා. ඒකට පිටරටින් විදේශින් මිනිහ ලංකාවට එනවා. දැන් මෙහෙමනේ. ලංකාවේ දැන් පෞද්ගලික අංශයට 100ට ගාණක් තියෙනවා රජයට 100ට ගාණක් තියෙනවා. රජයේ රැකියාවගේ පෞද්ගලික රැකියාව අංශයේ රැකියාවගේ බාණ්ඩ වෙනස්නේ සම්පූර්ණ වෙනස්නේ. තියෙන විදිය වෙනස්. පෞද්ගලික අංශ රැකියාවට කෙනෙක් එක විදියක් රජයේ රැකියාව කෙනෙක් වෙන විදියක්. පෞද්ගලික අංශයේ කෙනාට සාමාන්‍ය රැකියාවට සල්ලි වැඩි වෙන්න පුළුවන්. ඒ වගේ කියන්නේ පෞද්ගලික අංශයෙන් රටකට ලැබෙන දේවල් ගොඩක් වැඩි. සාමාන්‍ය පෞද්ගලික අංශ නිකන් යන්නේ නැහැ. ඒ කට්ටියගේ ආදායම කවුද රජයේ මොකක් හරි ආයතනයේ ආදායම් බදු ගන්නවද නැහැ. ඒ කට්ටිය පෞද්ගලයන්ශයට වෙළඳාම් කරන හරි ඔය කට්ටිය වෙළඳාම් කරන්න අපි ඔයගොල්ලන්ගේ මෙච්චර 100ට ගාණක් අපිට ඕනේ මෙච්චර ගාණක් වැඩි උපයනවා. ආදායම් බදු ලංකාවේ දැන්න නම් කොහමද දන්නේ. ඒක ලක්ෂයකට වැඩිය ශුද්ධ ලාභයක් හොයනවා කියලා. හරි ඔයා ලක්ෂයට වැඩිය ශුද්ධ ලාභයක් හොයනවා නම් ශුද්ධ ලාභයක්. ශුද්ධ ලාභයක් හොයනවා නම් හරි අපි ඔයගොල්ලෝ අපිට මෙච්චර ගාණක් වාගේ ගාණෙන් අපිට දෙන්න ඕන. රජයට මාර ගාණක් හොයන්න පුළුවන් කියන්නේ. රජයේ බදු අය කරන ආදායම් බදු කියන්නේ අන්න ඒවා. ආදායම් බදු වගේ දේවල් දාලා ලංකාවේ ඒකට සල්ලි ගන්න පුළුවන්. දැන් බලන්න කොහොමද මෙයා ලංකාවේ ආර්ථිකය වෙනස් කරන්නේ. දැන් ඉන්න ඕනේ චරිතය. හරිද? මුලින්ම කරා මොකද්ද? ලංකාවේ විදායක ව්‍යවස්ථාදායක ඒකින් කරේ මොකද්ද? ඒකින් කරා අරයාගේ බලතල අඩු කරපු. ව්‍යවස්ථාදායක විදායක. ලංකා පළාත් 5කට බෙදුවා. 10 5කට අඩු කරා. ඒකින් වුණා ලොකු වියදමක් අඩු කරගත්තා. එයා වියදම අඩු කරගත්තා. අරක කරේ අරයට මේව අඩු කරගන්න බලතල අඩු කරන අරකින් වියදම අඩු. උඩරට පහතරට එක බද්ධ කළා. ඒකෙනුත් උනේ වියදම අඩු වෙච්ච. ඊට පස්සේ උඩරට පහතරට අනිවාර්ය සේවා රාජකාරිය. මේකෙන් බලාපොරොත්තු වෙන යා සල්ලි අතපත ගන්න වැඩි කරනවා. සල්ලි භාවිතය වැඩි මුදල් භාවිතය වැඩි කරනවා. ඊට පස්සේ රාජ්‍ය වෙළඳ අධිකාරිය හවුස් කරා. ඒකිනුත් කරේ පෞද්ගලික අංශයටත් සමාන්තර ගොඩ ඉන්න දීලා ලංකාවේ ආර්ථිකය එහෙම නැත්නම් ආර්ථික තත්ත්වය ඊටත් එළිය තිබරඩි වැඩි කරන එක තේරෙනවද කොහොමද ඒ කට්ටිය යා ලංකාවේ ආර්ථිකය ගොඩගත්තේ කියලා. ඊට පස්සේ මේවා කොහොම පාලනය කරන් යද්දී ලංකාවේ ආර්ථිකය හිතපු නැති විදියට තිබ්බ විදියට වඩා ඉදිරියටම 100%ක්ම ලංකා ආර්ථිකය ගොඩ ආවා මෙයා කරපු විදිය. හරිද? ඔන්න ඔච්චරයි කෝඩ් ප්‍රොසෙස් කරනවල තියෙන්නේ ලොකුවටම ඉගෙන ගන්න. ඒකේ සංයුතිය මෙහෙමයි අර ව්‍යවස්ථාදායක විදායක සංයුතිය තව තියෙනවා ඉගෙන ගන්න. ඒකත් බලන්න.
මම කොහොමද අර මං කිව්වා රටේ ප්‍රධාන අංශ තුනක් ගැන. ව්‍යවස්ථාදායක විධායක අධිකරණය. ව්‍යවස්ථාදායක කොහොමද බෙදුනේ? විධායකට මොකද උනේ? අධිකරණයට මොකද උනේ කියලා බලන්න. ව්‍යවස්ථාදායකය. කොහොම ව්‍යවස්ථාදායකයේ බෙදෙනවා. කියන්නේ ව්‍යවස්ථාදායකය කියන්නේ නැත්නම් මේ ලංකා වර්තමාන පාර්ලිමේන්තුවේ එක්තරා ව්‍යවස්ථාදායක කියලා නම. ඉස්සර කිව්වා එක්තැන් සමිය කියලා. පස්සේ ව්‍යවස්ථාදායක වුණා ව්‍යවස්ථාව ඉස්සරහට ඉගෙන ගන්නවා. තව ප්‍රසංස්කරන වගේ මම කියවනේ ඩොන මොඩ ඒකෙදි කිව්වා රාජ්‍ය මන්ත්‍රී සභාව කියලා. ආයි පාර්ලිමේන්තුව ආව 1970 ගණන් වල. ඒ වගේ එක නම් මෙලෙක අවසාන නම තමයි දැන් තියෙන පාර්ලිමේන්තු එක. හරිද? ඉතින් ඉස්සර කිව්වා ව්‍යවස්ථාදායකය කියලා. ওই ව්‍යවස්ථාදායකය කියන්නේ මම නීති සම්පාදනය කරන. ව්‍යවස්ථාදායකය කරා ආණ්ඩුකාරවරයා ව්‍යවස්ථාදායකයේ නිල ලත් 9ක් සහ නිල නොලත් නිල නොලත් 9ක් නේ තිබුණේ. නිල ලත් 9ක් සහ නිල නොලත් 6ක් පත් කරා. මේකේ සාමාජික සංඛ්‍යාව 15යි. නිල ලත් 9යි. නිල ලත් 9යි. නිල නොලත් කුරු ගැන බලන්න එපා. හරිද? නිල ලත් 9ක් සහ නිල නොලත් 6ක්. මේ නිල ලත් 9 පත් කළේ ආණ්ඩුකාරවරයා. මේ නම් 15ම පත් කළේ ආණ්ඩුකාරවරයා. මෙයා ආණ්ඩුකාරවරයාට සේවය කරපු එක තමයි මේ නිල ලත් 9 කියන්නේ. නිල ලත් 9ක් පත් කරනවා. හරි ඔයගොල්ලෝ මේ වගේ වැඩ ටික කරන්න ඕනේ කියලා පත් කරනවා. මේ නිල නොලත් කට්ටිය පත් කරා දැන් මෙහෙමනේ. අර ආණ්ඩුකාරවරයා වැඩ ටික කරගන්න නිල ලත් 9ක් පත් කරා. ඔය අයින් එයාට ඕන කට්ටිය පත් කරගත්තා. නිල නොලත් කියන්නේ සමාජයට වැඩ කරපු කට්ටිය කියන්නේ. ජනතාව නියෝජනය කරුවා. මහා ජනතාව නියෝජනය කරපුවා. ඉතින් නිල නොලත් කට්ටියගේ මෙහෙමයි තිබ්බේ. යුරෝපීය තුන් දෙනයි සිංහල එක්කෙනයි දෙමළ එක්කෙනයි බර්ගර් එක්කෙනයි. සිංහල එක්කෙනයි දෙමළ එක්කෙනයි බර්ගර් එක්කෙනයි. හරිද? සිංහල එක්කෙනයි. යුරෝපීයන් තුන් දෙනා. යුරෝපීය පොඩ්ඩක් යුරෝපීයන් තුන් දෙනයි දෙමළ එක්කෙනයි. තව බර්ගර් ඒ කාලේ විදි ලංකාවේ හිටපු කියන්නේ ජන වර්ග අනුව මේක වෙනස් තේරුණා. ජන වර්ග අනුව ඒ කට්ටිය බලාගන්න යුරෝපීය කට්ටිය නියෝජනය කරන යුරෝපීය තුන්. ඒ තුන් දෙනා තමයි සමස්ත යුරෝපීයන්ට වෙන්න ඕන වැඩ. කියන්නේ පාරවල් හදලා දෙන්න. මේ කට්ටිය පාරවල් හදලා. ඉතින් මේ යුරෝපීය තුන් දෙනා හිටියේ ඒවට. හරි. හැබැයි මේ යුරෝපීය තුන් දෙනා නෙමෙයි මේ ඔක්කොම කට්ටිය පත් උනේ ආණ්ඩුකාරවරයාට උනේ. ආණ්ඩුකාරවරයා තමයි ඔයා ඔතනට යන්න ඕන. ඔයා මේ කට්ටිය ජනතාව පිළිබඳ බලන්න ඕන. ඔයා සිංහල කට්ටිය පිළිබඳ බලන්න. ඔයා යුරෝපීය කට්ටිය පිළිබඳ බලන්න. එහෙම කියලා බෙදුවේ ආණ්ඩුකාරවරයා. ආණ්ඩුකාරවරයාට ඕන විදිහට මේ කට්ටියම බෙදලා ගියා. බර්ගර්ත් එක්කනේ. හරිද? ඉතින් ඔහොම බෙදිලා මේ කට්ටිය යුරෝපීය කට්ටිය මොකද තුනයි 1 මේ කට්ටිය කරේ අරයට සේවය කරපිට ආණ්ඩුකාරවරයාට අර කට්ටිය ජනතාව සේවය කරන තමයි මේ කට්ටිය පත් කරන්නේ. කොහොම දැන් මේක පත් කරලා හරියට කියන්නේ. මෙහෙම. මේ පත් කරලා තියෙන මොන විදියකටද ගන්න ප්‍රේනාද මොකක් හරි විශේෂත්වයක් නෙවෙයි. මේ පත් කරලා තියෙන කට්ටිය අනු විදිය අනු මොකක් හරි විශේෂත්වයක් පේනද මේක මෙහෙම පොඩි ඉන්නක් කියන්නේ. විශේෂ. හරිද? ඒක තමයි මේක. මේ පත් කරලා තියෙන මොන වර්ග අනුවද? මොන වර්ග අනුවද මේ පත් කරලා තියෙන්නේ? ජන වර්ග අනුව. ඒ කියන්නේ ලංකාවේ ඒ කාලේ හිටපු ජන වර්ග. යුරෝපීයන් කියලා වෙන මේ කට්ටිය. සිංහල කට්ටිය. ඒ කට්ටිය තමයි බහුතරය. දෙමළ හිටිය. බර්ගර් සුළු වශයෙන්. දෙමළත් සුළු වශයෙන්. සුළු වශයෙන් කියන්නේ දෙමළත් හිටිය සාමාන්‍ය සැලකිලි. කොහොම හරි වර්ග අනුව ජන වාර්ගික ක්‍රමය කියලා කියන අපිට. මොන වාර්ගික ක්‍රමයද? ජන වාර්ගික ක්‍රමය.
ජනවාර්ගික ක්‍රමයට අනුව තමයි මේ කට්ටිය පත් කළා තිබෙන්නේ. එහෙනම් යුරෝපීය තුන් දෙනායි සිංහල එක්කෙනයි දෙමළ එක්කෙනයි බර්ගර් ජනවාර්ගික ක්‍රමය. මේක ජනවාර්ග වෙන් කරන්න සිංහල කට්ටිය මේ කට්ටිය වෙන් කරන්න පටන් ගත්තේ මේක. එකා වගේ හිටපු ජාතිය වෙන් කරන්න පටන් ගත්තේ මෙන්න මේ කෝල්බ්රුක්. මේ කෝල්බ්රුක් අපි හොද කිව්ව මුලින් ප්‍රතිසංස්කරණ පාක්කරි මෙයා පට්ට වැඩේ තමයි. පට්ටම වැඩේ. මොකෝ ලංකාව කියන රට අගාධ තිබ්බ රටක් උඩ ගත්තා. ලේසි වැඩක් නෙමෙයි. ලේසි වැඩක් නෙමෙයි. අච්චර මොලයක් ලංකාව සාමාන්‍ය ලංකාවේ ආණ්ඩුකාරවරු කියන මොලේ නැති කික් නෙමෙයි. මොලේ තියෙනවා. නමුත් එයාට වැඩිය අපිටවත් හිතෙන්නේ නැහැ නේ සාමාන්‍යයෙන් වගේද. හරි ලංකාවේ වඩාට බාල දීලා කිව්ව ලංකාවේ දැන් ආර්ථිකය දැනුත් හොදටම ඩවුන් වෙලා තියෙනවා. අර වාට දෙනවා පාලනය කරනවා කරන්නේ. ඒකට හොදට මොලේ තියෙන්න ඕනේ. පට්ට මැඩෙක් තමයි කෝල්බ්රුක් කියන්නේ. ඒක අපි දන්නවා. හැබැයි එයා කරපු එක නරක වැඩක් නේ. ලංකාව කියන රටෙන් යා අපිට ආදරයට නෙමෙයි ලංකාවේ ආර්ථිකය වැඩි කරේ. ඒ ආගුළු හිතනවා අපිට ආදරයට වෙන්නේ නැති නේ. ඒකට කිව්වම කරන්න අපුනේ. මේකට නෙමෙයි. මොකද ඒ කට්ටියගේ ආර්ථිකය වැඩි කරගන්න මිසක් අපිට ආදරයකට නෙමෙයි. ඒ කට්ටිය ලංකාවේ ආර්ථිකය වැඩි කරේ. උත්තර හොද කිව්වත් නරකක් කියනවනේ. ඔය කෝල්බ්රුක් ප්‍රොසෙස් කරන්න කියන එක තවත් බලපාන 1848 මත විද්‍යාවට කෝල්බ්රුක් ප්‍රොසෙස් කරන බලපාන මාර්ගය. ඉතින් මෙයාගේ තිබ්බ තව රාජකාරී ගම්සභාවට මේ ආහෝසි කරනවා වගේ වැඩ තිබ්බා. හැබැයි සමස්තයක් වශයෙන් ගත්තොත් එයා හොදයි. එයා පට්ට වැඩි. අවුරුදු එන බර ගානක් මෙයා කෝල්බ්රුක් කරන්න පවතිනවා. එයාකින්ද කෝල්බ්රුක් නිසා ඇත්ත. හැබැයි මේක එන නරක වැඩක්. මොකද යුරෝපීයෝ වෙනම බෙදලා කියන්නේ පන්තිය ඇතුලේ වා හිතන්නකො. ඔයා මුස්ලිම් කියලා. මුස්ලිම් ඒවාද ඔය මොකක්ද? වා හිතන්නකො කියමු. වාව පන්තිය කොන් කරලා තියෙනවා. වාව පන්තිය වෙන මුස්ලිම් කට්ටියට වෙනම එකම පන්තිය ඇතුලේ වාව කෙරවලකට දාලා ඔයාට වෙනම සැලකිල්ල. සිංහලුන්ට වෙනම සැලකිල්ල. බෑ. සම්පූර්ණයෙන්ම වැරදි. කැමති නෑනේ නේ. කවුරුණත් කැමති නෑ. ඉතින් මෙයා හැදුවේ දේ කරන්න පුළුවන් තරම්. හැබැයි ඒක එපා කියලා උද්ඝෝෂණය කරගෙන ජනවාර්ගික ක්‍රමයේ මේක පටන් ගත්තා. ඔන්න මතක තියාගන්න ඒක මේකට කියන්නේ ජනවාර්ගික ක්‍රමය කියලා අපි හඳුන්වන්නේ මේ වගේ ජනවාර්ග වලට වෙන් කරලා තනතුරු ලබා දෙන එක ජනවාර්ගික ක්‍රමයකට අනුව පරිතාන්තර ලබා දීමක් කියලා. ඉතින් හරි ඕක තමයි විගස්ථාදායකය. හරිද? ඊට පස්සේ විදායකය කියලා එකක් පිටෙව්වා. හරිද? විදායකය කියන එකක් ආව කොහොමද පොතේ. ඔව් මේක කියනවා මේ ආණ්ඩුකාරවරයා පක්ෂපාතී ස්වරූපයකින් මේක ඔක්කොම පත් කරේ ආණ්ඩුකාරවරයා. ආණ්ඩුකාරවරයා පක්ෂපාතී තමයි. ඊට පස්සේ විධායක සභාව ගැන මෙහෙම එකක් තියෙනවා. මේක ලොකුවටම නැහැ. නමුත් වාක්‍යයෙන් දෙකකින් දීලා තියෙනවා. විධායක සභාව යටත් විජිත ලේකම් භාණ්ඩාගාරික ගණකාධිකාරී මිනුම්පති කොළඹ තේග්වාය කැමි වගේ තනතුරු ටිකක් බෙදලා විධායකය පාලනය කියන්නේ නීති ක්‍රියාත්මක කරන්න මේ කට්ටිය අර මං කිව්ව පොලිසිය කියලා හරි ඉස්සර පොලිසිය තිබුණ තියෙන්නේ නැති සමහරවිට. හැබැයි ඊටතර වෙන් කළා නැහැ. යටත් විජිත ලේකම් එයා නීති ක්‍රියාත්මක කරපු කෙනෙක්. භාණ්ඩාගාරික ගණකාධිකාරී මිනුම්පති වගේ කට්ටිය හිටියා. ඊට පස්සේ දැන් ඔන්න ඔහම දැන් යනවා. ඔහම දැන් උ දිගටම මේව කරගෙන යද්දී පොඩි පොඩි ගැටලු වගේක් තියෙනවා. ඔහම යද්දී ඒ කාලේ කොහොමද පාලනය කරා යනවා. මෙයා පාලනය කරා යද්දී කට්ටිය සද්ද දාන්න ගත්තා. කියන්නේ මේකට විරුද්ධව නැගී සිටින්න ගත්තා. කෝල්බ්රුක් මං කිව්වා හොදයි සුපිරි. හැබැයි එයාගේ දිව වැරදි වලට සමහරු හඩ නගන්න පටන් ගත්තා. පළවෙනියටම හඩ නැගුවේ ඒ කට්ටියගේ විචාර යුරෝපීය. හිතන්නවත් බෑ. සාමාන්‍යයෙන් ඔය වගේ දෙයකට මුලින්ම නැගී සිටින ලංකාවේ කට්ටිය තමයි. හැබැයි නැගී සිටි යුරෝපීය. මොකද ඒ වෙද්දි ලංකාවේ මිනිස්සු ඒකට කතා කරන්න ඕනේ කොහමද? දන්නේ නැහැ. නමුතුයි මොකද එක දිගට තිබ්බ පාලනයක් එකපාරට වෙනස් වුණා. අමුතුයි. සිලබස් වෙනස් වුණා වගේ එකපාරට. අය හිතනවා 10 වසරේ 11 වසරේ අලුත් සිලබස් එකක් එනවා. සුනි.
අමාරුයිනේ. ඒ කියන්නේ දන්නේ නැහැ මොකද්ද කරන්න ඕනි. හරි මේක මේ වගේ වැඩක් කරන්න ඕනි. මේ වගේ අධිකරණ පද්ධති ගැන මුකුත් දන්නේ නැහැ. ඉතින් ඒ හින්දා දැන් ලංකාවේ මිනිස්සු දන්නේ හැබැයි යුරෝපියන් ඒ කට්ටියට පුරුදු ඒ කට්ටියගේ තිබ්බ විදිය ඒ කට්ටියගේ රටේ විදිය. ඉතින් මේ කට්ටිය යුරෝපියන් පළවෙනි ප්‍රතාවට ලංකාවේ මේකට විරුද්ධව උද්ඝෝෂණ පටන් ගත්තා. කියන්නේ මේ කෝල්බෘක් ප්‍රතිසංස්කරණයට විරුද්ධව යුරෝපියන් උද්ඝෝෂණ පටන් ගත්තා. ඒවා කල්පනා කරලා මොකටද ඒ කට්ටිය යුරෝපියන් උද්ඝෝෂණ පටන් ගත්තේ කියලා. ඒ කට්ටිය මෙහෙම කරේ. ඒ කියන්නේ ඒ කට්ටිය කිව්වා දැන් ඔයගෙන ලංකාවේ වතුවගාව ආරම්භ කරේ කවුද මොන ආණ්ඩු කවුද මෙන්න මෙයා කෝල්බෘක්මනේ. කෝල්බෘක් තමයි ලංකාවේ වතුවගාව. අදටත් ලංකාවේ ආර්ථිකය නැගිලා තියෙන තරමක් තියෙනවා. පොල්, තේ, රබර් ඔය තුන යටතේනේ. අද ආර්ථිකයකට 150ක්ම ওই තුනනේ. මේ ළඟදී මම දැක්ක ආර්ථික විශේෂණ වල ප්‍රවෘත්ති වලට යනවා. ඒකේ උඩින්ම තිබේ টොප් තිබ්බ ওই තුන. හරි. අදටත් එහෙමයි. ඒ කෝල්බෘක් කරපු නිසා. හැබැයි කට්ටිය හොද්දට තමයි කරේ. අපි හොද්දට නෙමෙයි, අපි ගැන හිතලා නෙමෙයි, අපි ගැන ආදරෙට නෙමෙයි. හැබැයි එහෙම කරා ඒ කට්ටිය. තේරුණාද? ඒකනේ කෝල්බෘක් මතක තියාගන්න හරිද? කෝල්බෘක් කියන්නේ අපිට වැදගත්. ලංකාවත් වෙනස් කරපු අදටත් ලංකාවේ මේ තියෙන කෝල්බෘක් නිසා වෙන්න පුළුවන්. ඔව් ඇත්ත. එහෙම තමයි. නැත්තම් අපි තාම අමුඩේ දැන් පුහුරු කරමු. හරිද? කොහොම හරි. කෝල්බෘක් නිසා ඒ වගේ වුණා. හරිද? එයා වතුවගාව ලංකාවේ ආරම්භ කරා. වතුවගාව ලංකාවේ ලංකාවේ වුණේ වතුවගාව ආරම්භ කරලා දැන් ඔයගොල්ලෝ වගා කරන්න. අර ඉඩම් මිකිනීම ප්‍රතිපත්ති කියලා යුරෝපියන්ට මේවා දුන්නා. ඉඩම් දුන්නා. ආගොල්ලෝ අරන් කරගන්න ඕගොල්ලෝ මේවා රීච් කරන්න මේවා වගා කරන්න. අපිට හැබැයි සල්ලි දෙන්න අර මේවා කියලා කොහොමද පටන් ගත්තේ. හැබැයි මෙයා ආවේ ලංකාවේ මොනවා කරන්නද? ආර්ථිකය වැඩි කරන්න. ආර්ථිකය වැඩි කරන්න ආවට ලංකාවට දැන් අරකට මාර්ග හදන්න ඕනේ. මුකුටද මාර්ග ප්‍රවාහනය කරන්නේ මේ නුවරඑළිය නේද බවන්න. නුවරඑළිය මහනුවර පැත්තේ තේව හදනවනේ උඩරට. හරිද? ඉතින් ওই හදන තේ ටික කොළඹට ගෙනල්ලා ඕනි පිටරට යවන්න. කොළඹ තමයි වරාය ප්‍රධාන අර එතන ඉඳලා තමයි වටේටම යවන්න ඕනේ. හරිද? ඒ හින්දා ඒ ටික ප්‍රවාහනය කරන්න ඕනේ. මහා මාර්ග පද්ධතිය හදන්න සිද්ධ වුණා. හදන්න ඕන වුණා. අදුක ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ. හරිද? දුම්රිය මාර්ග හදන්න. යටිතල පහසුකම් ගොඩාක් ඕන වුණා. ඒවා දියුණු කරන්න අවශ්‍ය වුණා. හැබැයි මේවට වියදම් කරොත් කොහොමද ලංකාවේ ආර්ථිකය හදන්නේ? ඒතර හොඳ නෑ. ඇත්ත හොඳ නෑ තමයි. හැබැයි ඉතින් හැම දෙයකම වියදම් කරන්න ගත්තට පස්සේ ඊවටත් වියදම් කරලා ලංකාවේ තව කීයක් කොහොමද ඉතුරු කරගන්නේ? වටේටම බෙදලා අපි කොහොමද කීයක් ඉතුරු කරන්නේ? මෙයා හිතලා මෙයා ඒ වගේ ලොකුවට ફોකස් කරන්න ගියේ නෑ. හරි ඕගොල්ලෝ අපි දුන්නාට ඕගොල්ලන්ට ඕන විදිය ඕගොල්ලෝ කැමති විදියට ඔඩි කරගන්න කියලා නිකන් යටිතල බවස් බඩුව මිදිරි උලක. එහෙම තේරුණා? ඕගොල්ලන්ට ඕන නම් ඕගොල්ලෝ කරගන්න එච්චරයි. මම ඒ ගැන කන්සිඩර් කරන්නේ. ඒකට බල සැලකිල්ලක් දක්වන්නේ නැහැ. හරිද? ඒ කටියට කරගන්න එක. ඉතින් මේක විරුද්ධව අපිට මේව ඕනේ ඕගොල්ලෝ අපිට මේව දුන්නා නම් දැන් අපිට මේවත් දෙන්න අපි කොහොමද යන්නේ මේවට? උද්ඝෝෂණ කරන්න පටන් ගත්තා. ඒ උද්ඝෝෂණ කරන්න සාමාන්‍ය සංගමයක් පිට ගන්න ඕනේ. තනියෙන් ගිහලා උද්ඝෝෂණ කරන්න බෑනේ. තනියෙන් ගිහලා පාර්ලිමේන්තුවේ නම් කෑගව කවුරු ගණන් ගන්නව නෑ. පිරිසක් එකතු වෙන්න ඕනේ. ඒකට මක් වෙනවා සංගමයක් තියෙන්න ඕනේ. පාර්ටි එකක් තියෙන්න. පක්ෂයක් නෙමෙයි. එහෙමයි. ගෲප් එකක් තියෙනවා. හරිද? සංගමයක් හදාගත්තා. යුරෝපීය කට්ටිය සිටලා හදාගත්ත සංගමය තමයි ලංකා සංගමය. ලංකා සංගමය. හරිද? ලංකා සංගමය කියන්නේ ඔය හිතන්න මේ ලංකාවේ මිනිස්සු හදාගත්ත එකක් නෙමෙයි. මේ යුරෝපීය හදාගත්ත එකක්. ලංකා සංගමය කියන්නේ ලංකාවේ මිනිස්සු නෙමෙයි යුරෝපීය හදාගත්ත එකක්. පටල ගන්න එපා. දැන් ලංකා සංගමය කියන්නේ යුරෝපීය හදාගත්ත සංගමයක්. මේක හදාගන්න මුල් වුණේ කියන්නේ මේකේ නායකත්වයේ ගත්තේ 1865 දී ජෝර්ජ් වෝල්. ජෝර්ජ් වෝල්. ජෝර්ජ් වෝල් තමයි මේකට නායකත්වයේ දුන්නේ. යා තමයි ප්‍රධානත්වයේ ගත්තේ. සාමාන්‍ය උද්ඝෝෂණයක් කරන්න නම් මම කිව්වා ගෲපයක් තියෙනවා. මේ කට්ටිය එක සංගමයක් ඉදින් නැගී සිටින්න පටන් ගත්තා.
යුරෝපීය ඔක්කොම එකක් විදියට. ගොඩක් කට්ටිය හිටියනම් මොකද වෙන්නේ? ඒකත් අහන්නකො. හිතන්නකො මේ ලංකාවේ ගුරු සංගම් ගොඩක් තියෙනවා. දැන් ළඟදී වුණ ස්ට්‍රයික්. ඉතින් ගුරු සංගම් ගොඩක් තිබ්බා. ගොඩක් තිබ්බහම උනේ එක එක කට්ටිය එක එක මත දැරුවා. කට්ටිය කිව්වා හරි අපි ඉස්කෝලේ නවත්තනවා. අපි කාටවත් උගන්වන්නේ නැහැ. හැබැයි සමහරු නෑ උගන්වන්න ඕන ළමයි පව්. එක එක මතනේ. හරිද? මෙයා මේ මතේ අරයා මේ මතේ. එක එක මත. මේ කට්ටිය එක ඒකයි එක රූපයක් ඉදිරිය නැගිටින්න පටන් ගත්තා. යුරෝපීය කට්ටිය හරි ඔය කට්ටිය එකතු වෙලා එකක් පටන් ගන්න. තව කට්ටිය එකතු එහෙම නෑ එකක්. ඒක තමයි ජෝර්ජ් ඕර්ගෙන් නායකත්වයේ ලංකා සංගමය. ඒක පොඩ ඉස්සර වෙනවා ලංකා ජාතික සංගමය හදලා. ඔක්කොම ටික එකතු කරලා එකක්. හරිද? ඔන්න ලංකා සංගමය. ඒක මෙතනට ගාව ගන්න එපා මම ඒක නිකන් කිව්වා. ඒ කියන්නේ ගෲප් ගොඩක් තිබ්බා මොකද වෙන්නේ සංගම් ගොඩක් තිබ්බා මොකද වෙන්නේ? ඊට පස්සේ ජෝර්ජ් වෝල්ස්ගේ නායකත්වයේ යුරෝපීය පටන් ගත්තා. කවුද එතකොට මුලින්ම මේකට විරුද්ධව උද්ඝෝෂණ පටන් ගත්තේ යුරෝපීය. ලංකාවේ මිනිස්සු නෙමෙයි මේක ලංකාවේ මිනිස්සු බලන් හිටියා හරි අමුතු දෙයක්. ඒ කට්ටිය උද්ඝෝෂණ කරනවා. තේරෙන්නේ නැතුව ඉතින් ඉංග්‍රීසියෙන් කෑ ගන්න සිංහලෙන් කෑ ගන්න නැහැ. අමුතු දෙයක් වෙන්නේ නැති අලුත් අත්දැකීමක් වෙන්නේ නැති. හරි. ඒක හරිදි උද්ඝෝෂණ පටන් ගත්තේ ලංකාවේ තිබු පළවෙනි උද්ඝෝෂණය වෙන්න පුළුවන්. සමහර විට මේක වෙන්නේ නැති ලංකාවේ තිබු පළවෙනි උද්ඝෝෂණය. හරි. ඓතිහාසික අවස්ථාවක්. ඉතින් මෙහෙම උද්ඝෝෂණ කරද්දි 1889 විතර මේ කෑ ගහilla කන් ඉන්න බෑ කෑ ගන්නවා මල අප්පිරියයි හැමදේම කෑ ගහනවා හරිද දැන් මෙහෙම අපි නිවුස් බැලුවොත් උද්ඝෝෂණ යන හැමදේම උද්ඝෝෂණ මල අප්පිරියයි ඉතින් ඕම ආණ්ඩුකාරවරයෙක් උග අහන් ඉන්න පුළුවන් බෑ ඉතින් 1889 දී ඒ කියන්නේ 1833 දී ආවේ 89 කියන්නේ අවුරුදු 6යි 56ක විතර පස්සේ අවුරුදු 56කට පස්සේ උන්න අර ආණ්ඩු ක්‍රමය අලුත් කරන්න පටන් ගත්තා. අප්ඩේට් කරන්න පටන් ගත්තා. ඒකයි මෙහෙම කරේ. යුගස්ලා දායකේ නිලවලත් සංඛ්‍යාව 8ක් දක්වා වැඩි කළා. කලින් කීයද හිටියේ? 6යි. කලින් හිටියේ 6. අනේ තව දෙන්නෙක් දාලා. තව දෙන්නෙක් ඇවිල්ලා ඉතින්. එතකොට ඔක්කොම කට්ටිය 8යි. ඔක්කොම කට්ටිය 8යි. ඉතින් 8ක් දක්වා වැඩි කරන්න මේ කට්ටිය සිද්ධ වුණා. උන්ගේ කෑ ගහලා අහන් ඉඳලා බෑ. අහන් ඉන්න බෑ. නිවුස් බැලුවොත් මේ අය කාලේ නිවුස් තිබෙන්නේ කොහොම හරි. දැන් තියෙන්නේ නැතුව ටීවී නෑ. 50 ගණන් වලින් මට විදියට එමය. කොහොම හරි. කෑ ගහලා අහන් ඉන්න බැරිම තැන මක් කරාද? 8ක් දක්වා වැඩි කරා. දෙන්නෙක් ගෙනා. මක් කරේ දෙන්නෙක් ගෙනා චරිත දෙකක් විවස්ථාදායක සභාවට දාන්න. නිරලග. මිනිස්සු ගැන බලන්න තනින් දෙන්නෙක් දානවා. ඒ දෙන්න තමයි මෙහෙම. මුස්ලිම් ජනතාව වෙනුවෙන් එක්කෙනෙකුත් උඩරට සිංහලයන් වෙනුවෙන් තවත් කෙනෙක්. මුස්ලිම් කට්ටිය වෙනුවෙන් එක්කෙනයි උඩරට සිංහල කට්ටිය වෙනුවෙන් තව එක්කෙනෙක්. ඔය දෙන්න. හරි? මෙහෙමයි. උඩරට සිංහල එක්කෙනා. එයාට යාගේ නම තමයි පී.බී. පානබොක්ක. මොනබොක්ක? පානබොක්ක. පී.බී. පානබොක්ක. පී.බී. පානබොක්ක. බින්ගල බුක් එහෙම නෙමෙයි. පානබොක්ක. හරිද? ඊට පස්සේ අනිත් එක්කෙනා තමයි එම්.සී. අබ්දුල් රහ්මාන්. එම්.සී. අබ්දුල් ඊට කියන්නේ අබ්දුල් රහ්මාන් එම්.සී. අබ්දුල් රහ්මාන් හරිද මේ බංග්ලාදේශයේ කෙනෙක් අබ්දුල් රහ්මාන් කොහොම හරි කොහොම මුස්ලිම් කට්ටිය වෙනුවෙන් මෙයා අබ්දුල් රහ්මාන් අපි ඕගොල්ලෝ වෙනුවෙන් අබ්දුල් රහ්මාන් පත් කරනවා උඩට සිංහල ටික වෙනුවෙන් පී.බී. පානබොක්ක පත් කරනවා ඉතින් මෙහෙමයි තමන්ගේ දෙයක් ඕනි නම් අපි ඒකට උද්ඝෝෂණය කරන්න උද්ඝෝෂණය අරගල කරන්න ඕනේ. තමන්ට දෙයක් දෙන්නේ නැත්නම් අපි අරගන්න ඕනේ. කවුරුත් අපිට දේවල් දෙන්නේ නැහැ. හැබැයි අපි අරගන්න ඕනේ කවදා. අපිට කවුරුත් සර්ටිෆිකේට් එක දෙන්නේ ඕල ඔයා ඉවල තුන සර්ටිෆිකේට් එක අපි කවුරුත් දෙන්නේ හැබැයි අපි ගන්න ඕනේ.
උත්සාහ කරන්න ඕනේ. එන්න උත්සාහයක ප්‍රතිඵලයක් වෙනවා. උත්සාහ කරොත් ලැබෙනවා. නේද? උද්ඝෝෂණය කරා අපිට තව නිල නොලක් සංඛ්‍යාව වැඩි කරන්න නැහැ කිව්වා. සංඛ්‍යාව වැඩි කරන්න නැහැ කිව්වා. ඕගොල්ලන්ට ඕන කට්ටියපත් කරන්න කිව්වා. දැන් අපිට ඡන්දෙන් කරන්න ඕනි කිව්වා මේක. බලමු අපි මේ ඉල්ලලා තියෙන දේවල් කරාද කියලා. එකක් දැන් එක වැඩක් කරා 89 1889 1989 මොකද්ද කරන්නේ? මෙන්න මේ දෙන්නපත් කරන නිලෝලක් සංඛ්‍යාවෙන් තව දෙකක් වැඩි කරනවා. පී.වී. පානබුක්ක, එම්.සී. අබ්දුල් රහ්මාන්. ඉතින් ඔහොම යද්දි මොකද උනේ බලමු සර්. හරිද? ඔහොම යනවා. ලංකාවේ ඒ වෙනකන් 1815 අපි අහලා තියෙනවා උඩරට හිටියා ප්‍රභූ පැලැන්තියක් කියලා. කෙනෙක් නෙමෙයි කට්ටියක්. සමාජ ස්තරයක් ප්‍රභූවරු ලංකාවේ නෙමෙයි ලෝකෙත් තිබ්බා. පිටරටත් තිබ්බා. යුරෝපීය හිස්ටරි ගැන ඉගෙන ගන්නවා. ඉතින් ඒකේ යුරෝපියන් හිස්ටරි වල තියෙනවා ප්‍රභූවරු ගැන යම්කිසි විස්තර වගේ. ඒක රටවල තියෙන ප්‍රභූ කියලා වෙනම රදල පන්තිය කියන්නේ. රදල පන්තිය. මේ කට්ටිය කියන්නේ කිසිම ඉගෙනීමක් ඉගෙන ගන්න ඕනේ නැහැ මුට. ෆ්‍රී කියන්නේ හැමදේම මේ කට්ටිය පරම්පරාවෙන් ලැබෙන දෙයක්. හරිද? කුලය කියන්නේ පරම්පරාවෙන් ලැබෙන දෙයක්. මේ කට්ටිය ප්‍රභූවරු කියන්නේ පරම්පරාව. කියන්නේ තාත්තා ප්‍රභූවරයෙක් නම් පුතා ප්‍රභූවරයෙක්. ඒ වගේ පරම්පරාවට යන දෙයක්. ප්‍රභූ පන්තියක් කියලා කට්ටියක් හිටියා. 1915 පස්සේ උඩරට බ්‍රිතාන්‍ය ගත්තට පස්සේ ඔයගොල්ලෝ අහලා තියෙනවා ලංකාව කියන ප්‍රභූවරු තමා ප්‍රභූවරු පිරිසක් ලංකාව යට මේ පාවල දුන්නා. තවත් පිරිසක් ලංකාව ගොඩ ගන්න උත්සාහ කරා. සටන් නායකයෝ වගේ කට්ටියක් ප්‍රභූවරු කියන්නේ උඩ සැපවින්ද කට්ටියක් කිසි වැඩක් නොකර සැපවින්ද කට්ටියක් කිසි දෙයක් ඉගෙන ගන්න නැතුව සැපවින්ද කට්ටියක් වගේ. ඉතින් මේ ප්‍රභූ පැලැන්තිය කියන එක උඩරටත් ඉංග්‍රීසිය එනවත් එක්කම ටිකෙන් ටික නැති වෙන්න පටන් ගත්තා. ප්‍රභූ පැලැන්තිය දැන් ඔය හිතන්න ඉස්සර තියෙන ප්‍රබල ප්‍රභූ පැලැන්තියක් තමයි ඇහැලේ පොළ කියන ප්‍රභූ පැලැන්තිය. පොද ඇහැලේ පොළ අපි අහලා තියෙන පට්ට චරිතය. ඇහැලේ පොළ පවුල කියන්නේ පරම්පරාව පට්ට චරිත හිටි පරම්පරාව මොණරවිල කැප්පුල වගේ ප්‍රභූවරු හිටියා. ඒ කටිය පරම්පරාව තිබ්බ. හැබැයි ටික කාලයකදී මේවා නැති වෙන්න පටන් ගත්තා. කියන්නේ මේවා ගණන් ගන්න නැති ගන්නට ගියා. හරිද? ඉතින් කොහොම යද්දී බ්‍රිතාන්‍ය ලංකාවට එන දැන් පොල් පුකේල් මතු වතුවගා පටන් ගත්තා. ඉතින් වතුවගා පටන් ගත්තට පස්සේ ඒවා විකුණන්න වෙලද පොළවල් ලංකාවේ තුල නිර්මාණය වෙනවා. ඒ කර්මාන්තශාලා ෆැක්ටරිස් හැදෙනවා. කඩ දැන් හිතන්න මෙහෙම ලොකු තේ කර්මාන්තශාලාවක් තියෙනවා. මෙතන මේක ඇතුලේ තේ හදනවා. ඕකට මේ ඒ කියන්නේ කාර්මික විප්ලවයක් ඒ විදිය ඇවිල්ලා තිබුණේ නැහැ ලංකාවට මම හිතන්නේ. ඔව් ඒ විදි නෑනේ. 1833 කියන්නේ පටන් ගත්තා. මේ හරි 1800 ඒ ගණන් වල නැහැ. ඒකට මැෂින්ස් නෙමෙයි. තනිකර මිනිස් ශ්‍රමය පාවිච්චි වුණා. තේ දළු කැඩුවෙත් මිනිස්සු. ඒවා මේවා කරේ සුද්ධ කරලා ඒ බියලා ඒ වගේ වැඩ කරේ මිනිස්සු. එතනදී මැෂින්ස් පාවිච්චි වුණේ නැහැ ඉස්සර. කියන්නේ මේ 1800 ගණන් වලනේ. ඉතින් කාර්මික විප්ලවයේ පස්සේ ලංකාවට පිටුනේ. ඉතින් මේක ක්‍රේමාර්ශාලාවල වැඩ කරේ මිනිස්සු. ඒ අරයා කියනවා අපි ඕගොල්ලන්ට සල්ලි දීලා වැඩ ගන්න. අපි ඕගොල්ලෝ නිකන් වැඩ ගන්නේ නැහැ. ඉතින් මේ කිව්ව නිසා මේ මිනිස්සු වැඩ කරේ සල්ලි වලට. සල්ලි වලට වැඩ කරා. ඉතින් දැන් මේකට රිංග ගන්න බැරි වෙච්ච මිනිස්සු මොකද කරේ? දැම්ම තේ කඩයක්. ඉතරේ ඉතින් පට බිස්නස් කාරයෝ පිටන්න තිබුණා. ගන්න බෑ. දැම්ම ළඟ කඩයක්. තේ කඩයක්. ඇයි මොකටද තේ කඩේ අර මේ කර්මාන්තශාලාවේ වැඩ කරලා එන මිනිස්සුන්ට තේ බොන්න. කියන්නේ අර මහන්සියෙන් ඉන්න මිනිස්සුන්ට තේ බොන්න. දැන් ව්‍යාපාරිකේ. ළඟ තේ කඩ දැම්ම. ඊට පස්සේ ඔය තව කිරි කඩයක් දානවා මෙතන. කිරි බොන්න. හරි. ඊට පස්සේ මොකක් කරලා චූටි කෑම කඩයක්, ස්වීට් ෂොප් එකක්. ස්වීට් ෂොප් එකක් හරිය නැත්නම් මම දවල් කෑම හදන මොකක් හරි මේ වගේ මොකක් හරි කඩකට වටේ ව්‍යාපාර අවස්ථා ගොඩක් පිය වුණා. ඒ මිනිස්සු මාර ක්‍රියේටිව්. හරි ඕගොල්ලෝ උතන වැඩ කරා හරි ගෙදර ඉල කාපල බිබල ඉන්නේ. හැබැයි ව්‍යාපාර පටන් ගත්තා. තමන්ගේ අතර දෙයක්
something එකක් වань ඒ තරම් මොලයක් ඉන්න මොලයක් මොලයක් කියනට ඩීනි ඒ ව්‍යාපාරික මොලේ ඒ කාලේ තමයි තිබිලා තියෙනවා ලංකාවේ බලගෙන මොකද ඔහම ව්‍යාපාරික අවස්ථාව වටේම බිහිවෙන්න පටන් ගත්තා හරිද ව්‍යාපාරික අවස්ථාව බිහි වුණා ඉතින් මේ ව්‍යාපාරවල දැන් මේ කට්ටිය මෙතන දවසට වැඩ ගන්න යනවා මාර සංඛ්‍යා ගහිතන් 100 දෙනෙක් කෙනා කියලා ඔය 100 දෙනා උන්ට තේ බොන්න ඕනේ නැද්ද තේ කර්මාන්තශාලාවේ තේ හදන්නේ නැහනේ තේ හදනවා කියන්නේ එක්ස්පෝර්ට් කරන්න හදනවා හරිද එක්ස්පෝර්ට් කරන්නේ ඒ අමුතේ නිකක් කන්න බෑනේ හරක් නෙමෙයි නේදුලි මිනිස්සුනේ ඉතින් ඒ හදලා තේ පැකට් එක මේකට අරගෙන තේ පැකට් එක ගන්න ආදලා ඉතින් මෙයා තේ හදලා මේ කට්ටියට දෙනවා දවසට 100 ගානේ මෙයාට එනවා තේ එකක් දෙනවා 750යි කියමු 750යි වුණොත් නෙහින් ගොන ගාන භාගය රුපියල් 50ක් ඒ කාලේ රුපියල් 50ක් පට්ට ගන්න 2800 කියන්නේ මාර ගානක් රුපියල් 50 කියන්නේ 750යිද කිය 750ක් නෑ ඒතර වැඩි නෑ ඉතින් ඊටත් අඩු වෙති ඔය දලවශයෙන් ආව 750යි කිය රුපියල් 50ක් හම් වෙනවා දවසට මාසෙට 1500 පට්ට සල්ලිකාරයෙක් රුපියල් 1500 වගේ ඉබ ගියා උතුම්බු පට්ට සල්ලිකාරයෙක් අද දැන් 1500 නතින් නේද නතින් නේද ගණන් කරනවා 2500ක් අද ඉබ ගියා වැඩක් නෑ දැන් ඉතින් රුපියල ඒකක් නෙමෙයි ඒකොල මුත් ගන්න බෑනේ රුපියක්වත් නැති කරු ඒ ගන්න රුපියල් 750 750ට ඉස්සර දුන්නේ කියලා හිතන්නකෝ රුපියල් 2500 මාසෙට හොයලා සල්ලිකාරයෙක් මොකද 2500 ටිකක් කන්නද 2500 වියදම් වෙනවද නෑ යා සල්ලි ඉතුරු කරන්න පටන් ගත්තා ඉතින් එහෙම වෙල්ලද ව්‍යාපාරිකයෝ එහෙම සල්ලි උපයගෙන මේ කට්ටිය කරා වැඩක් මෙහෙම තමන්ට ඉගෙන ගන්න හම්බුනේ නෑ තමන්ට ඉස්කෝලේ යන්න හම්බුනේ නෑ හැබැයි මම මගේ පුතාව කවදා හරි රට යවනවා මම මගේ පුතාට කවදා හරි හොදට උගන්වනවා මම කවදා හරි මගේ පුතාව දොස්තරවරයෙක් කරනවා දොස්තර කියන්නේ ඒ කාලේ නම් දොස්තරලා ඉන්නේ එච්චර නැති ඉන්නේ නැතුව තමයි ඒ කියන සිංහල දෙකම තිබ්බනේ මගේ පුතාව කවදා හරි ලොකු තැනකට යවනවා රාජ්‍ය රස්සාවක් දෙන ඒ කාලේ මාර ප්‍රසිද්ධ රාජ්‍ය රස්සාවක් තමයි කිව්වා බොක්කේ කාලේ රාජ්‍ය රස්සාවට මාර පඩි සාමාන්‍ය පෞද්ගලික රාජ්‍ය රස්සාවකට එලි කට්ටිය ගියා මොකද රස්සාව සුරක්ෂිතයි රාජ්‍ය රස්සාව සුරක්ෂිතයි ඒ පෞද්ගලික සුරක්ෂිත නැද්ද කියන්න බෑ පෞද්ගලික එකපාරට ඩවුන් වෙලා යන්න පුළුවන් මම හිතන්නේ පොඩි මිස්ටේක් එකක් ඉඳලා කොච්චර ලොකු කම්පැනි ලංකාවේ වුණත් ලංකාවේ නෙමෙයි ලෝකෙත් ගොඩාක් කම්පැනි පොඩි මිස්ටේක් එකක් ඉඳලා වැඩි වෙනවා රස්සාව නැති වෙනවා කරන්න දෙයක් නේද රාජ්‍ය රස්සාව සුරක්ෂිතයි අනාගතේ සුරක්ෂිත කළ තියෙන පෙන්ෂන් එකක් හම්බ වෙනවා ඉතින් මේක තැනට අදාළ නැහැ මම මේ නිකන් කිය හරිද මගේ පුතාට කවදා හරි උගන්වනවා කවදා හරි පුතාව ලොකු තැනකට යවනවා ඔය බලාපොරොත්තු වෙයි මේ මිනිස්සු අමාරුවෙන් හම්බ කරලා මේ ව්‍යාපාරිකයෝ තමන්ගේ පුතු රට යවනවා ලංකාවේ ඒ කාලේ এডুকেෂන් එක තිබ්බා এডুকেෂන් මාත් සාමාන්‍ය දුර්වලයි කියන්නේ එහෙම පන්සල මූලික කරගෙන නුනේ ඒ වගේ මිෂනාරි පාසල් මේ ඇවිල්ලා නැහැ නෝ ඒකනකොට ස්කූල්ස් කියන සංකල්පය එනකොට නෑ ලංකාවේ හින්දා මේ මිනිස්සු යවන්න ගත්ත පිට රට යවුවා පිට රට ගිහිල්ලා මේ මිනිස්සු උදට ඉගෙන ගෙනාවා සම්පූර්ණයෙන්ම කල්චර් එක වෙනස් කල්චර් එක සම්පූර්ණ ලංකාවේ පට වෙනස් පිට රට ගිහිල්ලා එනවා එන්නේ ගිය මිනිහා නෙමෙයි ඒ තුම ගිය මිනිහා නෙමෙයි ඉන්න අදින පළදින විදිය කන බොන විදිය මූණේ විදිය කොණ්ඩේ විදිය සම්පූර්ණ වෙනස් පිටරට කල්චර් එක සම්පූර්ණ වෙනස් අදින පළදින විදිය කතා බහ කරන සිංහල දන්නේ නැහැ ගොඩක් වෙලාවට දන්නේ නැහැ ඉංග්‍රීසි පාවිච්චි කරලා ලංකාවට આવොත් සාමාන්‍යයෙන් මේ භාෂාව කතා කරන්න ගොඩක් අමාරුයි ලංකාවේ සිංහල කතා දැකලා තියෙනවා කතා කරන්න අමාරුයි ඉතින් මෙහෙම ඉගෙනගෙන පොද ඉගෙනගත්ත උගත් පිරිසක් ලංකාවට එනවා උගත්තු පිරිසක් ලංකාවට එනවා පොද්දට ස්ටඩීස් කරපු පොද්දට ඉගෙන ගත්ත එඩියුකේටඩ් කට්ටිය ලංකාවට එනවා තේරුණා ඉතින් මේ මිනිස්සු ලංකාවට ඇවිල්ලා ලංකාවේ ජොබ් කරන්න පටන් ගන්නවා ලංකාවේ අලුත් ව්‍යාපාරික අවස්ථා පටන් ගන්නවා ලංකාවේ අලුත් දේවල් කරන්න පටන් ගන්නවා පිටරට තැන්වල වැඩ කරනවා ඒ වගේ ඒ එවිල්ලා දැන් අර සම්පූර්ණයෙන්ම කල්චර් එක වෙනස් වෙච්ච කට්ටිය ඉස්සරහ තියෙනවා 6 වෙනි පාඩම විතානයේ සමාජ පරිවර්තනය කියන පාඩමේ ඕගෙන මාර්ගය කතා කරන් දිනු කොහොමද මාත් එක්ක පත්‍ය වෙනස් වෙන්නේ ඒ කට්ටියගේ මොකද්ද විදිය අදින බලන්නේ අද මෙහෙම ඉන්න ලංකාවයි
ඇයි අද අපි බැනියමක් සරමක් නැතුව ෂර්ට් කලිසම් අදින්නේ? ওই මධ්‍යම පන්ති. හරිද? ඇයි අපි ඇඳෙන් ගෑරි පින්කන්? ওই මධ්‍යම පන්ති. පිටරට දැනක අපි අතින් රෙස්ටෝරන්ට් එකේ හොද 5 star රෙස්ටෝරන්ට් එකකට ගිහලා අතින් ගියාව අපිටම ලැජ්ජ හිතෙනවා. හරිද? අපිටම ලැජ්ජ හිතෙනවා. මොකද මේ මිනිස්සු කන්න හැදි ගෑරු පොලි. සම්පූර්ණ වෙනස් වෙන කල්චර් එකක්. තේරුණාද? ඒ කල්චර් එක ලංකාවට ගෙනා මධ්‍යම පන්තිකයෝ. අර මං කිව්වා පිටරටින් ආපු ඒ මිනිස්සු මධ්‍යම පාන්තිකයෝ. එතකොට රදල කියන කට්ටිය නැති වුණා. හරිද? මධ්‍යම පන්තියක් කියලා කට්ටියක් පටන් ගත්තා. රට පාලනය කරේ මධ්‍යම පාන්තිය. තේරුණාද? මධ්‍යම පාන්තිකයෝ තමයි රට පාලනය කරන්න පටන් ගත්තේ. ඒක මධ්‍යම පාන්තිය බිහුණිය කොහොමද කියලා දැන් පැහැදිලි. අර ව්‍යාපාරිකයන්ගේ තුත්තු ටික. උදාහරණ ටික. ඉතින් ඔය මධ්‍යම පාන්තිකයෝ දැනුමක් තියෙන මිනිස්සුනේ. ඈ එක්ස්පීරියන්ස් තියෙන මිනිස්සු. උදේට මේවා දැන් ඔය හිතන්නකෝ මෙහෙම ඔය ආණ්ඩුකාරවලට ඉරියව ගොවියෙන් නැගී හිටියේ. ගණන් ගන්නව සතපාක. දන්නේ ලංකාවේ හිටපු සාමාන්‍ය සාම්ප්‍රදායික ගොවියෙක්. එයා නැගී හිටියට එයාව ගණන් ගන්නේ නැහැ. හේතුව මොකද එයාට ඒ ගැන දැනුමක් නැහැ. ආණ්ඩුවක් ගැන දැනුමක් තියෙන දෙක පාට නැහැ. හරිද? ඉතින් මේ මධ්‍යම පාන්තිකයෝ කියන්නේ ඉගෙන ගත්ත මිනිස්සු ආණ්ඩුකාරවලට කියන්නේ ඔයා මොනවද දන්නේ කියලා කියන්න බෑ. මොකද සමහරට එයාටත් එදියා ඉගෙනගෙන තියෙන්න පුළුවන්. හරිද? ඒ හින්දා එහෙම කියන්න බෑ. දැනුමක් තියෙන මිනිස්සු. ඉතින් මේ මිනිස්සු අර පන්නරෙන් එහෙම නැත්නම් අර යුරෝපීය උද්ඝෝෂණ වලින් පස්සේ මේ මිනිස්සු කෑ ගහන්න පටන් ගත්තා. කට දෙන්නේ බැලුවා නෑ. ලංකාවට වෙච්ච අසාධාරණ ලංකාවට මෙහිම නෙමෙයි. ලංකාව මෙහෙම වෙන්න ඕන රටක් නෙමෙයි. ඒ වගේ ඒවත් කියන්න ඒ වගේ ඒවත් සමගම ඒ වගේ ඒවත් කියුවා. ලංකාව වෙනස් කරන්න පටන් ගත්තා. කෝල් ගෲප් ප්‍රතිසංස්කරණේ තියෙන වැරදි එකක්වත් කියන්න පටන් ගත්තා. මේවා හරියන්නේ නැහැ. අපිට මේවා ඕනේ. මේ කට්ටිය කිව්වා. ඊට කලින් තියෙනවා මෙහෙම ගෙන්න. යුරෝපියන් උද්ඝෝෂණ ගන්න පටන් ගත්තා. ඊට පස්සේ මේ කට්ටියත් හදාගත්ත සංගම් කීපයක්. මේ කට්ටිය හදාගත්ත සංගම් කීපයක්. ඒ සංගම් තමයි තා පොතේ තියෙනවා තව මේම 20 වන සියවස ආරම්භය වනවිට පැරණි ප්‍රභූපන්තිය මේවට ගියා අභාවයට ගියා කියලා පොතේ තියෙනවා. හරිද? 20 වන සියවස ආරම්භය කියන්නේ දැන් අපි ඉන්නේ මොන සියවසේද? 21 වන සියවසේ. 21 වන සියවසේ කලින් සියවසේ ආරම්භය වෙද්දී ප්‍රභූපන්තිය කියන එක ලංකාවෙන් නැති වෙලා ගියා. ඊට පස්සේ වසර 70ක විතර මේ කට්ටිය තා පාලනය කරා කියලා තියෙනවා පොතේ. මේ කට්ටිය හදාගත්තනේ පොඩි සංගම් වගේ. මේ කට්ටිය හදාගත්ත පොඩි සංගම් වගේ. උද්ඝෝෂණ කරන මක්මන් සංගම් වුණා. අනේ ඉගෙන කරන්න බෑ. අනින් කරොත් මරු තාත්තක නෑ බෑ. හරි කුමාරි. ඉතින් මේ කට්ටිය හදාගත්ත සංගම් තමයි මේවා තමයි සංගම්. හලාවත සංගම. හලාවත කට්ටිය එකතු වෙලා හදාගත්ත හලාවත සංගම. ඊට පස්සේ පහත රට නිෂ්පාදන සංගමය. මේ වගේ සංගම්. පහත රට නිෂ්පාදන. ඉතින් එහෙමයි. අර මම කලින් කිව්වා. එක එක කට්ටිය එක එක මත තරන්නේ. ඉතින් සංගම් ගොඩක් තිබ්බොත් ඒ උද්ඝෝෂණය සාර්ථක වෙන්නේ නැහැ. හැබැයි සංගම ටික එකතු වෙලා එක සංගමයක් තිබ්බොත් එතන මාර ප්‍රබලයි. ඔය දන්න විශ්වවිද්‍යාලවල උද්ඝෝෂණ කරනවා. පිකටින් කරනවා. ඉතින් මේ එක එක විශ්වවිද්‍යාල එක එක පිකටින් කරනවා. එක එක මත ගෙන ගත්තොත් බෑ. ඔක්කොම කට්ටිය හැබැයි එක මතයක් ගෙන ගත්තොත් අන්න ඒක සුපිරි පිකටින් එකක්. තේරෙනවද? ඉතින් මේ වගේ හලාව සංගේ පාදරණ සංගමය කියලා කමක් නෑ. උද්ඝෝෂණ කරන්න පටන් ගත්තා. කෑ ගහන්න පටන් ගත්තා. අපිට මේ ඕනේ කියලා. ඔය ASCII එක මිනිස්සේ හොද්දට ඉගෙන ගත්ත මධ්‍යම පාන්තිකයෙක්
මාරු වැඩක් කරනවා. මෙයා මාරු වැඩක් කරනවා. එයා විධිමත් කෙස්සමක් පෙත්සමක් ගිහිල්ලා අන්ධකාරවලට දෙනවා. අර කට්ටිය අච්චර කෑ ගහනවා අපිට මෙව ඕනි ගාලා. ඒ වෙලාවේ මේ අට වැඩක් කරනවා මෙයා කරනවා කොලේක ලියනවා මට මේ ඕනි කියලා මේ වෙන්න ඕන ටික ඔක්කොම ටික ලියනවා. ලියලා මෙයා ගිහලා අඬුකාරවලට දෙනවා. මං අහලා තියෙනවා කතාවක් ඔය මෙයා කවුද දුන්නේ මොකද ඔය එක ගෙනිදි පෙච්චම ගෙනිච්ච මේස්සයක් අස්සේ දාලා කියලා. මේස්සයක් අස්සේ හංගගෙන ගිහිල්ලා දුන්නා. හැමෝම කෑ ගහන වෙලේ මෙයා ගිහිල්ලා කොලේක ලියලා මේ ටික අපිට වෙන්න ඕනේ. උන්ට ඔක්කොම මතක තියාගන්න බෑ කියලා කිව්වොත් දන්නේ නැහැ. මේ කියන උන්ට ඇහුන්නේ නැහැ මේ කොලේක ලියලා දෙනවා. පෙච්චමක් කියන සාමාන්‍ය කොලයක් වගේ කොලේක ඇප්ලිකේෂන් ෆෝම් එකක් වගේ මොකක් කරේ වෙන්නේ. එයා තමයි ජේම්ස් පීරිස්. ජේම්ස් පීරිස්. අල්ලිට අධ්‍යාපනය දුන්නේ. ජේම්ස් පීරිස්. ජේම්ස් පීරිස් මේ පොතේ ඉන්න යාගේ පුතේ. හරිද? මෙයා ඉතින් මෙහෙම ඉල්ලපු ඉල්ලීම් තමයි සාමාන්‍ය මේ පොතේ දීලා තියෙනවා. ව්‍යවස්ථාදායක සභාවේ නිල නොලත් සමාජික පිරිස වැඩි කරන්න. ඉතින් ඒ ගැන සාකච්ඡා කරමු. මොකද්ද මේ කියලා. දැන් මතකනේ මොකද්ද? ලංකාවේ මිනිස්සු කෑ ගැහුවා. මධ්‍යම පාන්තික කෑ ගැහුවා මේක හරි නෑ අපිට මේව ඕනේ. අපි දැන් ඊළඟට මේ මොනවාද ඉල්ලපුවා කියලා බලන්න. සංගම් පීඨ ගත්තා හලාවත සංගමේ පාදර නිෂ්පාදක ඒ වගේ සංගම් පීඨව ගත්තා. පීඨවගෙන උද්ඝෝෂණ කරන්න පටන් ගත්තා. තේරුණාද? ඊට පස්සේ මේ උද්ඝෝෂණ කරන අස්සේ උඹලා කෑ ගහපල්ලා. මම යනවා පිටසමක් දෙන්න කියලා. තනියෙන් කියලා අභීත වීරයෙක් වගේ. බර වැඩි නේ. කවුරුත් ගිහිල්ලා මෙයා දෙනවා කියලා පෙත්සමක් දෙනවා. ඒ පෙත්සම දෙන්නේ ජේම්ස් පීරිස් මහත්තයා. ජේම්ස් පීරිස් පටල ගන්න එපා. විදේශ මෙදිට එක පටල ගන්න එපා. හරිද? මෙයා ගිහිල්ලා දෙන පෙත්සමක් අපිට මෙව්ව ඕනි කියලා කාටද? ආණ්ඩුකාරවරයාට. බලමු ඉල්ලපු ඒවල මොනවද? හරි. ව්‍යවස්ථාදායක සභාවේ නිලවලත් සංඛ්‍යාව ඉහළ දාන්න. ඇයි නිලවලත් සංඛ්‍යාව ඉහළ දාන්නේ කියන්නේ මොකක්ද වෙන්නේ නිලවලත් සංඛ්‍යාව ඉහළ දැම්මම? ඈ? අර කසින් බූරු ටික වැඩිනවා. මොකද වෙන්නේ? නිලවලත් සංඛ්‍යාව ඉහළ දැම්මහම වෙන්නේ මේකයි. නිලවලත් පිරිස කියන්නේ ආණ්ඩුකාරවරයා පත් කරන මේ නිලවලත් පිරිස ජනතාව ගැන හොයන්න සමාජය ගැන හොයන්න ජනතා සේවකයෝ ඔය ඉන්නේ චන්දිකාල් තේරුණා ජනතාව පිළිවෙල සොයා බලන්න තමයි මේ නිලවලත් සංඛ්‍යාව වැඩි ඉන්නේ නිලවලත් පිරිස ඉන්නේ. ඉතින් කිව්වා මේ කට්ටිය නෑ අපි ගැන තව හොයන්න කට්ටිය ඉන්න ඕනේ. මේ කට්ටිය වැඩි කරන්නේ නැහැ කියලා. නිලවලත් සංඛ්‍යාව වැඩි කරන්න කියලා. ඊට පස්සේ වාර්ගික නියෝජන ක්‍රමය අහෝසි කරන්නේ. ඒ කියන්නේ මොකක්ද? වාර්ගික නියෝජන ක්‍රමය අහෝසි කරනවා කියන්නේ අර වර්ග බෙදෙන එක නැති කරන්නේ නැහැ කියන. ඇයි වර්ග බෙදෙන එක නැති කරන්නේ? එතකොට මොකද වෙන්නේ? මිනිස්සු ලංකාවේ බෙදෙනවා. මූ මුස්ලිම් වැඩක් නැහැ මූ කපලා දාලා තියෙන්නේ. එක කපලා දාලා තියෙන කියන්නේ ගණන් ගන්නෑ. හරිද? ඒ වගේ බෙදෙන එක මෙයා කට්ටිය දැක්කා. අනාගතේ මෙහෙම වෙනවා. කලකෝලහල ඇති එක රටක් ඇතුලේ ජාතීන් සමූහයක් ජාතීන් අතර ભેද ඇති වෙයි. ඕක හිතුවා ඒ හිතිච්ච හින්දා තමයි මේ කට්ටිය මෙහෙම වැඩක් කළේ. තේරුණා? වාර්ගික නියෝජන ක්‍රමය අහෝසි කරන්න කියලා ඉල්ලුවා. ඊට පස්සේ පළාත්බද නියෝජන ක්‍රමය අනුව පළාත් වෙනුවෙන් ඡන්ද බලයෙන් නියෝජිතයන් තෝරාගන්න. පළාත්බද නියෝජිත ක්‍රමය කියන්නේ මෙහෙම එකක්. දැන් තියෙනවා අවිස්සාවෙල්ල ආසනය. දැන් තියෙන පළාත්බද බෙදලා කියන්නේ අවිස්සාවෙල්ල ආසනය ගම්පහස් මේ වගේ බෙදලා මම කිව්වේ දැන් උදාහරණ. ඒ වගේ ඉස්සරත් පළාත් පහකට බෙදුවා කිව්වනේ. ඒ වගේ පළාත් වලට පළාත්
සභා පීඨවල ඒ වගේ ඡන්ද ඉල්ලන්න. පළාත් සභා මන්ත්‍රී මැතිවරණය වගේ කියලා ඒ වගේ දේවල් කරන්න කියලා අපි මේ මිනිස්සු ඉල්ලුවා. ඊට පස්සේ ව්‍යවස්ථාදායකතාවයේ බලතල වැඩි කරන්න. ව්‍යවස්ථාදායක සභාවේ බලතල වැඩි කරන්න කියලා තව ඉල්ලුවා. කියන්නේ ටික කියන්නේ මොකද්ද? අර 15 වැඩි කරන්න කියන. අර 15 ටික වැඩි කරන්න. ওই ටික වැඩි වෙලා තමයි අද 225ක් උනේ. ওই 15 තමයි ටික වැඩි වෙලා. ඉතින් මේකේ බලතල වැඩි කරන්න. ඒ කියන්නේ මේ කට්ටියගේ බලාපොරොත්තු උනේ රාජ්‍ය සැප විදින එක නෙමෙයි. ඒ දැන් ඉන්න මිනිස්සු මේක වෙනස්නේ. ඒ කට්ටියගේ මෙන්ටැලිටි එක තියෙන්නේ කොහොම හරි අපිට ආවා අපි ජීවත් වුණා එච්චරයි. අරකට ගිහලා ඉඳගත්ත කෑ ගැහුවා ආවා ඉවරයි. එච්චරයි කියලා. හැබැයි ඒ කාලේ මිනිස්සු මේක වැඩි කරන්නේ නැහැ කිව්වේ රටේ මිනිස්සු ගැන හිතලා. ඒක ලංකාවේ මිනිස්සු ගැන හිතලා. මේ කට්ටිය කිව්වා මේකේ බලතල වැඩි කරන්න. නියමවල සංඛ්‍යාව වැඩි කරන්න. ජනතාව ගැන හොයන්න තව කට්ටිය ඉන්න ඕන කියලා වැඩි කරන්න නැහැ කිව්වා. ඊට පස්සේ තාම මොනවද කිව්වේ? පළාත් බද ක්‍රමයට ඡන්ද තියලා නියෝජිතව පත් කරගන්න කිව්වා. ඒකෙන් මොකද වෙන්නේ? එතකොට පළාතට හොයන්නේ කිව්වා. මිසගෙන කියුවා තවත් තියෙනවා මෙන්න. වයිතන්නක ඕගොල්ලෝ පැත්තෙන් මන්ත්‍රීවරයෙක් යනවා නම් පස්කල පත් වෙලා වර්තමාන විදියට පත් වෙලා පාර්ලිමේන්තුවට යනවා නම් අපි ඉහළ ඡන්ද දුන්නොත් එයාට වගකීමක් තියෙනවා. එයා අපිට කියපුවා ඉෂ්ට කරන්න. එයා කිව්වොත් හරි අපි ඕගොල්ලන්ට පාරවල් ටික හදලා දෙනවා ළමයි ඩිස්කෝ ටික දාලා දෙන්න. මොකද? එයා වග කියනවා ඒ කියපු දේවල් වල. එයා පාරවල් ටික හදලා දෙන්න. පැත්තට බලන්න කියන්නේ සමස්තයක් වශයෙන් එක්කෙනෙක් නැතුව එක එක පැති වලට කට්ටිය බෙදලා ඉන්නවනේ. බෙදලා ඉන්නේ. එතකොට අදාළ කෙනාට තියෙන මේ පැත්ත විතරයි බලන්නේ. ඒකට එයාට සුපිරියටම බලාගත්තා. ඒ සමස්තයක් නැහැනේ. රටේ ඉන්නේ ජනාධිපතිවරයා විතරයි කියන්නකො. කවුරුත් മന്ത്രിවරු මුකික්වත්. එයා බලන්න ඕන සමස්ත මුළු රටක් පිළිබඳව. හැබැයි ඒක බෙදනවා මෙහෙම. ශේෂ්ත්‍ර වලට බෙදනවා. ශේෂ්ත්‍ර වලට බෙදලා තියෙන ලංකා සෞඛ්‍ය අධ්‍යාපනයේ සෞඛ්‍ය බලන්න වෙනම කෙනෙක් ඉන්න සෞඛ්‍ය ඇමති කෙනෙක් ඉන්න අධ්‍යාපන ඇමති කෙනෙක් ඉන්න විදේශ කටයුතු පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යවරයෙක් ඉන්න. ඒ වගේ බෙදලා. එතකොට මොකද වෙන්නේ? අරයට පාලනය කරන්න ලේසි. අධ්‍යාපන ඇමති බලන්න යනවද? විදේශ කටයුතු ගැන? නෑ. අධ්‍යාපන ඇමති බලන්න යනවද? සෞඛ්‍ය කටයුතු ගැන? නෑ. ඒ වගේ දැන් එතකොට සෞඛ්‍ය ඇමති බලන්නේ සෞඛ්‍ය කටයුතු ගැන විතරයි. එතකොට මේ පැත්ත මාරු විදිහට දියුණු වෙනවා. දැන් වාගේ ඉන්න පැත්තට කවුරු හරි മന്ത്രിවරයෙක් ඉන්නවනම් මේ മന്ത്രിවරයාට තියෙන මේ බල ප්‍රදේශය බලා ගන්න. එතකොට මොකද වෙන්නේ? පළාත් බල ඡන්දේ මෙයා ගියේ මිනිස්සුන්ගේ ඡන්දයෙන් ගියේ. මෙයාට වගකීමක් තියෙන පළාත් නදන්නේ. පළාත් පිළිබඳ වගකීමක් තියෙන. ඒ වගේ මෙයා කට්ටිය කියනවා ඒ වගේ දෙන්න එතකොට ලංකාව දියුණු වෙනවා. එහෙම කියලා හිතලා පළාත් බල ඡන්දට මේ අයිති කරන්න කියන ඊට පස්සේ ව්‍යවස්ථා දාගෙන ඉන්න වැඩි කරන්න බලතල වැඩි කරන්න වාර්ෂික නියෝජන ක්‍රමය අවශ්‍ය කරන ලංකාවේ ભેද ඇති කරන්න එපා ලංකාවේ නියෝජන ක්‍රමය වැඩි කරන්න. ඉතරක් වෝල් වලින් තියෙන්නේ. ඉතින් ඔහොම උද්ඝෝෂණ කරලා ආණ්ඩුකාරවරයාට කියනවා බෑ මේක හරියන්නේ මේක කරන්න උද්ඝෝෂණ කරත් හෙන්රි මැකලම් ආණ්ඩුකාරවරයා ඒවකට හිටියේ හෙන්රි මැකලම් කියලා ආණ්ඩුකාරවරයෙක් හෙන්රි මැකලම් ආණ්ඩුකාරවරයා. ඉතින් මෙයා මෙහෙම උද්ඝෝෂණ කියද්දි මෙයා මේක ගණන් ගත්තේ අපිට බෑ ඔයගොල්ලෝ කියන දේවල් කරන්න. මේකට විරුද්ධ වුණා. කියන උද්ඝෝෂණ වලට විරුද්ධ වුණා. මේකට කැමති වුණේ නෑ එච්චර. හරිද? කොහොම යද්දි කාලයක් යද්දි හැබැයි මෙයාටම තේරෙන්න පටන් ගන්නවා. ඇත්තටම මේකම වෙලා තියෙන්නේ. මේක සාර්ථක නෑ වගේ තමයි. ගොඩක් කට්ටිය කියනවා. උද්ඝෝෂණ කරනවා. දැන් උද්ඝෝෂණනේ. ටික කාලයකදී ආටම තේරුම් යන මේක අසාර්ථකයි කියන්නේ. අපි අලුත් එකක් ගේන්න ඕනේ කියලා හිතනවා. තව ප්‍රතිසංස්කරණ ලංකාවට ගේන්න ඕනේ. මේක හරියන්නේ නෑ. කොහොම ටික කාලයක් ගිහිල්ලා වසර 75කට විතර පස්සේ වසර 75කට විතර පස්සේ ඕල් බුක් ඇවිල්ලා වසර 75කට පස්සේ කියන්නේ 1875 ගතයි පස්සේ 1909 දී 1833 යාළුවෝ 1909 දී මෙයාට තේරෙනවා ඇත්තනේ මේ කට්ටිය කියලා තියෙන්නේ කියලා. මේක අසාර්ථකයි. මේක තවදුරටත් පවත්වා යන්න බෑ. 1909 දී ලංකාවට එනවා කට්ටිය
එයා ගෙන්නනවා කට්ටියක් මේක හරියන්නේ නැහැ. මේක ආයි ලංකාව ආයි හදලා දෙන්න. මේ කට්ටිය දෙන ඉල්ලීම් මොකක් හරි සාධාරණයක් කරන්න බලන්නේ කියලා. ට්‍රිව් සාමිවරයා නෑ ට්‍රිව් නෙමෙයි ට්‍රිව් සාමිවරයා එක්ක මෙයා වෙනම ආණ්ඩු ක්‍රමයක් පිළිටවනවා. කවුද? හෙන්රි මැකලමුයි. හරිද? ට්‍රිව් සාමිවරයා. ට්‍රිව් ට්‍රිව් මෙයයි මෙයයි. මේ දෙන්නත් එක්ක එකතු වෙලා මේක තියන්න තීරණය කරා අලුත් ආණ්ඩු ක්‍රමයක් තියන්න තීරණය කරා. ඔන්න ඊට පස්සේ 1910 දී මේ දෙන්නත් එක්ක එකතු වෙලා මෙයාගේ මෙන්න මේ නමේ කෑල්ලයි මෙන්න මෙයාගේ මේ නමේ කෑල්ල. ට්‍රිව් මැකලම් ගොඩක් පැට. ට්‍රිව් මැකලම් 1910 දී ලංකාවේ පිහිටවනවා. එච්චරයි තියෙන්නේ මේකේ. හරිද? එච්චරයි තියෙන්නේ මේ මුළු මේකට කෝල් බුක් වලට තියෙන සම්පූර්ණම උත්තරය ඉගෙන ගන්න. අපි සිලබස් එකේ. දැන් මට කියන්න මොකද මුලින්ම උනේ? පොඩි දැන් සාරාංශයක් කියන්නේ. අධිකරණ පිළිබඳ වාහන ගෙනාවා චාල්ස් කැමරන්. ඊට පස්සේ කෝල් බුක් බලා ගන්න කිව්වා ආර්ථිකයේ පැත්ත. අර අධිකරණයේ පැත්ත බලා ගන්න කිව්වා. කෝල් බුක් ඇවිල්ලා කරා ප්‍රතිසංස්කරණ පහ. ප්‍රතිසංස්කරණ පහක් කරා. මොනවද ප්‍රතිසංස්කරණ පහ? එක රටපළාත් අනේ ව්‍යවස්ථාදායක විධායක සභා පීඨවනවා. මතක තියාගන්න එකපාරයි. ව්‍යවස්ථාදායක විධායක සභා පීඨවනවා. රටපළාත් පහකට ගන්න දිවෙන පළාත් පහකට බෙදෙනවා. උඩරට පහතරට ඒකාබද්ධ කරනවා. වෙළඳ ඒකාධිකාරිය අහෝසි කරනවා. රජයේ වෙළඳ ඒකාධිකාරිය අහෝසි කරනවා. ඊට පස්සේ අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය අහෝසි කරනවා. දැන් මොකටද ව්‍යවස්ථාදායක විධායක සභා පීඨවන්නේ? අරයාගේ බලය අඩු කරන්නේ. මතක තියාගන්න චූටි දැන් අහන්න පුළුවන්. හරිද? අරයා ඒක අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය මොකටද අහෝසි කරන්නේ? මුදල් භාවිත වැඩි කරා. මුදල් භාවිතය වැඩි කරා. ඊට පස්සේ ඒකට පස්සේ එන්නේ ආයේ කොහොමම ගිහිල්ලා ව්‍යවස්ථාදායක පැත්ත ගත්තාට පස්සේ 15ක් හිටියා 15 ආයේ දෙකට බෙදුවා 9යි 6යි කියලා 9 කියන්නේ ලත් කට්ටිය කියන්නේ ආණ්ඩුකාරවරයාට වැඩ කරන කට්ටිය හරිද එයා පත් කරලා එයා යටතේ වැඩ කරනවා හරි මෙහෙම හිතන්නකො දැන් මම කාන්ති නායකයා කියලා හිතන්න මට ඕන උන් ටික දාගන්න විෂය නායකයෝ උන් මට වැඩ කරන්න එපා ඉතින් කාන්ති නායකයා කියන දේ විෂය නායකයෝ ටික ගන්න විෂය නායකයෝ ටික වැඩ ඉතින් උන්ට ඕන විදිහට වැඩ කරන්න විදිහට උන් කට්ටිය දාගත්ත යාළුවෝ ටික දාගන්නේ සමහර එහෙම කරේ ඉන්නේ ඒ කාලේ. ඉතින් මෙයාට ඕන ඊට පස්සේ නිලත් කට්ටිය කියන්නේ කවුද? සමාජය කරපුවා. සමාජ වෙනුවෙන් පෙනී හිටපුවා. මේ වෝනේ කිව්වොත් දෙන්න හිටපු කට්ටිය සමාජයට වැඩ කරන කට්ටිය නිලත් 6 දෙනා හිටියේ. යුරෝපීය 3 දෙනායි. යුරෝපීය 3 දෙනායි. සිංහල එක්කෙනයි, බර්ගර් එක්කෙනයි, දෙමළ එක්කෙනයි ඔක්කොම 6 දෙනා. ඉතින් ඔහොම යද්දි අවුරුදු 56කට පස්සේ 1889 දී ලංකාව ඊට කලින් 1865 දී ලංකාවේ පළවෙනි සංගමය පිහිට වෙනවා. ලංකාවේ පළවෙනි උද්ඝෝෂණ ව්‍යාපාරය පටන් ගන්නවා. ලංකාවේ පළවෙනි අරගලය පටන්. ඒ පටන් ගන්නේ කවුද? යුරෝපීය. යුරෝපීයෝ එකතු වෙලා පිහිට ගන්නවා සංගමයක්. ඒක තමයි ලංකා සංගමය. ජෝර්ජ් වෝල්ස්ගේ නායකත්වයෙන් ලංකා සංගමය පිහිටවනවා. ලංකා සංගමය පිහිටවලා 1889 දී මම හිතන්නේ 1889 දී අර චරිත දෙකක් කවුද? පී.බී. පානබොක්ක එම්.සී. අබ්දුල් රහමාන්. පී.බී. පානබොක්ක එම්.සී. අබ්දුල් රහමාන් කියලා දෙන්නෙක් දානවා මොකටද? ව්‍යවස්ථාදායක සභාවේ මිල නොලත් පැත්තට එක්කෙනෙක් උඩරට බලා ගත්තා. අනික කෙනා මුස්ලිම් ජනතාව. මුස්ලිම් ජනතාව මතක බලාගත්ත කෙනා මතකයි අබ්දුල් රහමාන්. තනිකර නමෙම තියෙනවනේ මුස්ලිම් ගතිය. එම්.සී. අබ්දුල් රහමාන් මුස්ලිම් නමක් නේ. පී.බී. පානබොක්ක සිංහල නමක්. හරිද? එයා උඩරට සිංහල මිනිස්සු ගැන බලාගත්තා. 1889ට පස්සේ දැන් ඉතින් ඔය පන්නරේ අරගෙන ලංකාවේ උද්ඝෝෂණ ව්‍යාපාර පටන් ගත්තා. ලංකාවේ මිනිස්සුන්ට අමුතු ගැම්මක්. අපි වෙනුවෙන් උද්ඝෝෂණ කරන්න ඕනේ. උන්ට පුළුවන් නම් වෙන උද්ඝෝෂණ කරන්න. අපි කරන්නේ. අපිට තියෙන ඉන්නේ. අපිටත් ඕනේ දේවල් තියෙනවා. අපිට ඒ කට්ටිය දෙන්නේ නැත්තම් අපි ඒව ලබා ගන්න ඕන.
ඒ මෙන්ටැලිටි එකකින් ඒ කට්ටියත් පටන් ගන්නවා උද්ඝෝෂණ ව්‍යාපාරය. කවුද පටන් ගත්තේ? කවුද පටන් මධ්‍යම පාන්තික. දැන් මතකද මධ්‍යම පාන්තික හැදුනේ කොහොමද කියලා? අර වෙළදාම් කරපු කට්ටිය වෙළදාමෙන් ධනවත් වෙච්ච පිරිසෙන් පුතාලා ටික ඒ කට්ටියගේ දූ දරුවන් රට ඇවලා ඉගෙනගෙන හොද educated people හොදට ඉගෙනගත්ත මිනිස්සු ටිකක් ලංකාවේ නිර්මාණය වුණා. උන්ට කිව්වා මධ්‍යම පාන්තික. සම්පූර්ණයෙන් වෙස්ටර්නයිස් වෙච්ච. සම්පූර්ණයෙන් බටහිරකරණය වෙච්ච. සම්පූර්ණ වෙනස් චරිත ටිකක් ආවා. ඒ මිනිස්සු උද්ඝෝෂණ කරන්න පටන් ගත්තා. හැබැයි ඒ කරන්න ගත්ත එකේ වටිනාකම තමයි ඒ කට්ටියට මේ කියන්නේ සාමාන්‍යයෙන් මාර වටිනාකමක් දීලා තියෙනවා. හේතුව අ අ ඒකට උද්දීන ගත්ත කටින් ඒක මාර තැනක් එයාට. ඊට පස්සේ උද්ඝෝෂණ කරන්න පටන් ගත්තා. උද්ඝෝෂණ වලින් පස්සේ හරි. සංගම් කීපයක් බෙදුනා. උඩරට නේ හලාවත සංගමයේ පහතරට හතරට නිෂ්පාදන සංගමයේ වගේ සංගමයන් වලට බෙදිලා උද්ඝෝෂණ කරන ලංකාවේ මිනිස්සු ඒ අතරේ උද්ඝෝෂණ කර කර ඉද්දි ගියා ලංකාවේ එක මිනිහෙක් බය නැතුව ආණ්ඩුකාරවලට පෙත්සමක් දෙන්න. එයා තමයි ජේම්ස් පීරිස් නේ. ඔව් ජේම්ස් පීරිස්. එයා තමයි ජේම්ස් පීරිස්. ජේම්ස් පීරිස් ගියා පෙත්සමක් දෙන්න. ඒකට ඉල්ලපු පොදු ඉල්ලීම් වගේක් තිබ්බා. ඒවා තමයි නිලවත් සංඛ්‍යා වැඩි කරන්නයි කිව්වා. ඊට පස්සේ ආයේ වාර්ගික නියෝජන ක්‍රමය අහෝසි කරන්නයි කියලා කිව්වා. ඊට පස්සේ පළාත්බද ඡන්ද ක්‍රමයක් ඇති කරන්නයි කිව්වා. පළාත් නියම හොයලා. ඊට පස්සේ විශ්වදායක සභාවේ බලතල වැඩි කරන්නයි කිව්වා. එච්චරයි තියෙන කෝල් බුක්. ඔය තමයි කෝල් බුක් ලංකාවට කරපු දේ. කෝල් බුක් ඇවිල්ලා කරපු දේ කොහොමද ලංකාවට එෆෙක්ට් උනේ කියලා මම හිතන පැහැදිලි ඇති කියලා. හරි. පස්සේ දවසක ටූ මැකලම් ප්‍රෙසිඩන්ට් කෙනෙක් කියලා. අදරොත්